මිනිස් ජීවිතය කලාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම කලාකරුවා සතු මහ යුතුකමක් වෙනවා. එක්තරා අවස්ථාවකදී ලියෝ තෝල්ස්තෝයි ප්‍රකාශ කරනවා කලාකරුවාගේ කාර්යභාරය මිනිසාට උදාර සිතුවිලි ඇති කිරීම පිණිස හැඟීම් sannivedanaya කිරීම කියලා. මේ කාරණාව අඩු නැතුව කරන ලද යුග පුරුෂයෙකු සමග සාකච්ඡා කරන්න අපි අද සියපත් පොකුරේ සූදානම් වෙන්නේ. ඔහු පිළිබඳ කතා කරනකොට ලාංකේය ගුවන්විදුලියේ උදෑසන අපට ඇහුණු ස්වරනාදයේ සිට රාත්‍රී නිසායාමේ අපිට ඇසුණු ලෙන්ගතුම හෘදයාංගම ස්වර ප්‍රකාශනය දක්වාම ඔහුගේ ගී පැපිරිලා තිබෙනවා. ඇත්තටම ස්වභාවිතය සහ ඔහු යනු එකක් කියලයි මට හිතෙන්නේ. සුලභ හැඟීම් අපූර්වත්වයට පත් කරනුවස් ස්වීය පද ගට්ටනාවේ භාෂා අපූර්වතයා පාණ්ඩිත්‍ය දනවනු නොව ගැඹුර සරලව මනුසිත් මත අතුල සමන් පියල් සුවඳක් පෑ සින්දු සාහිත සුවඳත්වය සාම්ප්‍රදායික ආකෘති භාවිතයේ සිංගමන් නොයා ස්ව ආකෘති උත්පත්ති කළ නවමු පද නිෂ්පාදිතයා කුමාරදාස සපුතන්ත්‍රී ගේය පද කලාවේ නව සංස්කෘතියක දිශානතිධාරයා. අපේ කතාබහ අපේ රටේ සිටින ඉතාම වටින දේශප්‍රේමී පුරවැසියෙක් සමග. ඇත්තටම අපි එතුමගේ ගීත වින්දේ ගුවන්විදුලිය තුළ විතරක් නෙමෙයි කැසට් පටි සංස්කෘතිය තුළ විතරක්මත් නෙමෙයි. හැම ප්‍රසංගයකම කොතනකද මේ ස්වභාවිතය ඇතුලේ එතුමගේ ගී අපි රස වින්දා. ඒ වගේම අපි ජීවිතයේ දෙස දයාර්ධ ලෙස බලන්න පුරුදු වෙලා හිටියා. ඒ තුල අපේ හිත ඇතුලේ බොහෝ සංකල්පනා ගොඩනගා ගත්තා. ඒ උදාරතර මිනිසෙක් තමයි කුමාරදාස සපුතන්ත්‍රී කියන්නේ. අපි තාම සෙනෙහසින් ඔබතුමා පිළිගන්නේ. මම මේ මතකයේ අරගෙන යනවා එවකට ගුවන්විදුලිය තුල මම කියන අදත් ඒක නැතුවා නෙමෙයි. උදෑසන අපිට ඇහෙනවා තාම අලංකාර ගීත සමුච්චයක් අපි පුබුදවාලන. ඔබ රචනා කරන ලද අද ඉපදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න සූවිසි වරමින් රස බිම්බර මාර මේ ආදී වශයෙන් ගීත ගණනාවක්. දැන් ඒ ගී සමුච්චයන් එක්ක අපේ කතාව අද ටිකක් දිගයි. හැබැයි මම කැමතියි ඔබ අර මාතර ගමෙන් කළුතර බේරුවලට ආපු කතාන්දරේ වස්තු බීජයත් මෙතෙන්ට එකතු කරලා අපේ මේ ගමන පටන් ගන්න ඕන. ඔව්. මම උපන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර පාලටු ගැන ගමේ. හරිම සුන්දර ගම්මානයක් එක. මේ ළඟදී මම මේ ගමට ගියා බලන්න. දැන් මගේ වයස අවුරුදු 77යි. දැනට 77 වයස. මම ගමෙන් පිටත් වෙලා තියෙන මගේ අම්මා මාව අරගෙන අම්මා තාත්තා දෙන්න තාප්පියාගේ ගමට ඇවිල්ලා තින්නේ මට අවුරුදු 3ේදී. එතකොට අවුරුදු 70 ගානකට කලින් තමයි මම පසුව තමයි මම ගාපව ගමට ගියේ. ඉතින් මට ඒ අවස්ථාව ඔබට විස්තර කරන්න අමාරුයි. පුදුම විඳීමක් මගේ මේ ගමට යෑමෙන් වින්දේ. පවුලේ සියලු දෙනා එක්කම මගේ දරුවෝ දූ දරුවෝ බිරිඳ සියලු දෙනාත් එක්කම ඒ ගමට ගියා. ඉතින් හරිම සුන්දරයි. හරිම සුන්දරයි. මොකද මේ ගම කොයි වගේද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මගේ ගම හුඟක් වෙනස් වෙලා. මගේ ගම ඉන් පස්සේ මම ආවේ බේරුවලට. බේරුවල ගම දැන් හුඟක් වෙනස් වෙලා. ගෙවල් හැදිලා, පාරවල් වෙනස් වෙලා, ගොඩනැගිලි ඇති වෙලා. ඒ වගේ තත්ත්වයක් අර මාතර ගමේ තාම නැහැ. ගෙවල් කීපයක් විතර කල්පින් හදලා තියෙනවා. හැබැයි මම උපන්න ගම මම බැලුවා. ඒ ගමේ මම උපන්න නිවසත්, ඒ නිවස යාබද තව නිවසක් තිබුණා. ඒ ගෙවල් දෙක මූණට මූණ තිබුණේ. ඒ ගෙවල් දෙක නැහැ දැන්. දැන් මේ භෞතිකව පරිසරය වෙනස් වෙලා. හැබැයි ඔබ දුල සිටින මිනිසා වෙනස් වෙලාද? ඔව් ඒක නම් එහෙම තමයි. මම බේරුවට ආවට පස්සේ මගේ අධ්‍යාපනය මම ලැබී බේරුව වලතර මහාවිද්‍යාලයේ ඉගෙනගෙන
SSC විභාගයේ කාලේ තිබුණේ. ඒ විභාගේ පාස් වෙනතුරුත් මම ඉගෙන ගත්තේ බේරුවල බලතර කියන පාසලේ. ඔබ ගැන රචනා කරන ලද සපුමල් සුවඳමය කියන සංස්කරණයෙන් යුතු කෘතියේ සමුද්‍ර වෙත්තසිංහ සහෝදරයා ලියලා තිබුණා මෙන්න මෙහෙම වාක්‍යයක්. රූපකායෙන් සැඟවී සිටියද නිර්මාණකායෙන් ඔහු මේ රටේ හැම හදවතකටම බලපෑම් කළ බලගතු මිනිසෙකි කියලා. දැන් අපි මේක කතාන්දරයක් වගේ පටන් ගත්තට ඔබ අහන හුඟා ගීතවල පද රචකයා තමයි මේ ඉඳගෙන ඉන්නේ. මේක හරි ලස්සන කතාවක්. අතීතයේ සිට වර්තමානයට ගලාගෙන එන කතාවක්. ඒ කතාවේ ආරම්භයට මම හිතනවා මේ දෑත දෙපාලන පිගිරිසරින් කියන ගීතේ වඩා සුදුසු වෙයි කියලා. ඔව්. ඒක මගේ මුල් කාලේ ලියවුණු ගීතයක්. ලක්ෂ්මණ විජේසේකර මුලින් ගායනා කරන ප්‍රථමවරටම ගායනා කරන්න දීපු ගීතය. ඒ ගීතය හරිම ජනප්‍රිය වුණා යුගයේදී. මම හිතනවා ලක්ෂ්මණ්ගෙත් ගායන ජීවිතේ හොඳ මං සලකුණක් හැටියට ඒ ගීතෙ මට හඳුනන්නට පුළුවන්. මේක මතක සක්මනක්. ඔව් මතක සටහනක්. ඒ සක්මනේ ඇතුළ කතාව අපි ගීතය අහලම රස විඳින්න තියාගමු. මේ ගීතේ තනු නිර්මාණය කරලා තිබෙන කින්ස්ලි රාජසිංහ. ඔව්. ගායනය සහ සංගීත නිර්මාණය ලක්ෂ්මන් විජේසේකර සහෝදරයාගේ. දෙපාරක් ගිගිරිසරින් මා කැඳවා නොතෙරෙන් සිව්සිය ගෞදුර ඇදෙන විසින් සුක සුසුම් නොහෙලම් දෑත දෙපාරක් ගිගිරිසරින් මා කැඳවා නොතෙරෙන් සිව්සිය ගෞදුර ඇදෙන විසින් සුක සුසුම් නොහෙලම් ගෞදුර ඇදෙන දෙසින්
කුමාරදාස සපුතන්ත්‍රී පද රචකයාණන් රචනා කරන ලද ඉතාම මధుර මනෝහර පද රචනාවක් තමයි අපි ඔය රසවින්දේ ලක්ෂ්මන් විජේසේකරගේ හඬින්. දැන් මේ ලක්ෂ්මන් අයියයි සපු අයියයි අතර තියෙන සහසම්බන්ධතාවය මම හිතනවා මෙතනම කතා කරලා ගියොත් හුඟක් හොඳයි කියලා. මේ දෙදෙනා අතර තියෙන මේ ගහට පොත්ත වගේ බැඳියාව. ඔව් මම හිතන්නේ මගේ ජීවිතේ වැඩිම කාලයක් මම සහෝදරත්වයෙන් ආශ්‍රය කළ මිතුරා මගේ සහෝදරයා හිටියොන් ගන්න මට තඳන් ගන්න පුළුවන් ලක්ෂ්මන් විජේසේකර සහෝදරයා. ලක්ෂ්මන් විජේසේකර මහත්තයා ගෙදර මේ සපු අයියා වෙනුවෙන් වෙන් වෙච්ච කාමරයක් තිබ්බා මොහොතක. ඔව් නාරායන්පිට. නාරායන්පිට. උතන ඔය මේ ගී පද ලියාගන්න එන අපේ හිත මිතුරන්ගෙන් කොහොමද මේ කාමරේ පිරීලා ගියේ එතන වෙච්ච දේවල් මම කැමති චුට්ටක් කතා කරනවා. ඔව් හරි සුන්දර අවධියක් ඒක. මොකද අපි බොහොම සැහැල්ලුවෙන් හිටියේ අපි කවුරුත් විවාහ වෙලා හිටියේ නෑ. ලක්ෂ්මන් විතරයි ඒ වෙලාවට ඒ අවස්ථාව වෙනකොට විවාහ වෙලා හිටියේ. ඉතින් චන්ද්‍රක්කා ඔහුගේ බිරිඳත් අපිට හරියට බොහොම තෙනහසින් ආධාර කළා. හැම දෙයකටම අපේ පිහිට වුණා. ඉතින් අපිට ඒක ලොකු පහසුවක් වුණා අපේ එකමුතුවට. ඉතින් ගෝණිදිල්ලේ අවස්ථාවේ සරලගී ප්‍රෝග්‍රෑම් වලදී වෙන වැඩසටහනක් කළත් සියලු දෙනාම අවසානයේදී එකතු වෙන්නේ ලක්ෂ්මන්ලා ගෙදරට. ඔබේ මලින්මලට ගී එකතුවේ මේ සම්මානනීය කෘතියේ මේ ඔය දැන් අපි රසවිඳපු දෑත දෙපාලන ගීතය නම් කරලා තිබෙන්නේ ගිගිරි සර හෙවත් ටිට් ටිකක් තියෙන්නේ. ඔව්. මොකක්ද මේ මතක අනුමෝදනාව? ඒක ගිගිරි සර කියලා කියන්නේ නිලිකගේ රංගනයක් මගේ හිතේ මැවුනේ. ඉතින් ඇය නටාගෙන ඉදිරියට එනකොට ඇගේ ගිගිරි සර විතරයි මගේ හදවතේ ඉතුරුනේ අන්තිමට. පෙරමග පියවර මැකෙන ලෙසින් ඈතට යනු මැන ඇසුරු සැනින්. අසුරු සැනින්. මාහඬ වන්නට සිහින තුලින් අයදිමි යලි මෙහි නොයන ලෙසින්. මෙහෙමයි. එහෙම සම්බන්ධයක් තිබුණා. ඒක නැති වුණා. ඊට පස්සේ මම මට කියනවා මට ඒ සුවේ විඳින්න දෙන්න ඔබ මගෙන් සදාහටම ඈත් වෙලා යන්න කියලා කරන ඉල්ලීමක් තමයි ගීතය අවසාන කොටසෙම අදහස් කළේ. දැන් ඔය මේ අපේ ලක්ෂ්මන් විජේසේකර අයියාගේ ගෙදර මේ කාමරේ නිසාමද ඔබගේ ගී පද රචනා මේ 14ක් ශිල්පීන් අතර පමණක් බෙදලා ගියේ? ඔව් ඒකත් එහෙමයි. අනිත් එක මම 14ක් ශිල්පීන් කියලා කියන්නේ මම ආශ්‍රය කළේ 14ක් ශිල්පීන් විතරයි. ඔව් කීප දෙනෙක් විතරයි. ඉතින් ලක්ෂ්මන් විජේසේකර ගෙදර පිටපො මිතුරා ඔහු සුනිල් ඉදිරිසිංහ, එඩ්වඩ් ජාකොඩි, බණ්ඩාර රතාවුද ඔය වගේ කීප දෙනෙක් විතරයි මම ළඟින් ආශ්‍රය කළේ. රෝහණ වීරසිංහ. ඔව් තමයි හැමදේටම සංගීත සැපයුවේ. ඉතින් ඒ හේතුව නිසාම මට සිදු වුණා මගේ හැම නිර්මාණයක්ම ඔවුන් ලවා ගායනා කරන්න සහ සංගීතයේදීත් ඔවුන්ව සහයට ගන්න. දැන් මේ නිර්මාණකරණයට අත්පොත් ලැබීම කියන්නේ හරි අමාරු කාර්යයක්. මුලින්ම මේකට ප්‍රවිෂ්ඨ වීම. දැන් එතනදී ඔබට යම් ආකාරයක උදව් කරපු අය සිටිනවද? මම දන්නවා ඔබ මුල් යුගයේ පත්‍ර කලාවට බොහොම ලැබී ඒ වගේ නිර්මාණ පළ වුණා. දැන් මේ ඔස්සේ ගොඩනගන්න දැන් කුමාරදාස සපුතන්ත්‍රී කියන චරිතය ගොඩනගන්න යම් ආකාරයක මෙහෙයක් වෙච්ච චරිතය ඉන්නවද? මෙහෙම විශේෂයෙන්ම මට සඳහන් කරන තරම් කෙනෙක් නැහැ. නමුත් මම ආශ්‍රය කළ හුඟ දෙනෙක්ගේ සහයෝගය මට ලැබුණා. නොඅඩුව ලැබුණා. මම මගේ හැම දෙයක්ම පටන් ගත්තේ තනියම හිතලා. ඒ තනියම ආපු ගමන තමයි අවසානයේදී මම සාර්ථක ගීත රචකයෙක් හැටියට ඔබට ඉතුරුනේ. මෙහෙම එතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න බෑ. නමුත් මේ ආශ්‍රය හිටපු හැම කෙනෙක්ම මම කලින් සඳහන් කළ ලක්ෂ්මන්, රෝහණ විදුසිංහ, එතකොට පසු කාලීනව කුලරත්න ආර්යවංශ ශ්‍රී ලංකා ආයතනයේ ඒ වගේ කට්ටිය මට ලොකු සහයෝගයක් දුන්නා මගේ ගීත රචනා ඉදිරියට ගෙනියන්න. ඒ නිසා මට ලොකු හැකියාවක් ලැබුණා ඔවුන් එකතු වෙලා තවත් නිර්මාණ කරන්න. දැන් අර බේරුවල ඉඳලා දැන් කොළඹ මේ ඉන්න මිතුරන් එක්ක සම්බන්ධ වෙනවා කියන්නේ එතනදිත් මොනවා හරි සහසම්බන්ධයක් තියෙන්න බෑ. ඔබ මේ ප්‍රවිෂ්ටය ගන්න කොයි හරහාද? කොහොමද මේ කොළඹ කේන්ද්‍ර වෙන්නේ? ඔව් මෙහෙමයි. මම කොළඹින් ආවේ SSC විභාගේ පාස් වෙලා රැකියාවක් තිබුණේ නැහැ. මගේ බාප්පා කෙනෙක් කිරිබත්ගොඩ නගරේ හිටියා. ඔහුගේ නිවසේ මම පදිංචි වෙලා හිටියේ. ඉඳලා ඒ ඉන්න ගමන් මම ජේතවන විශ්වවිද්‍යාල පිරිවෙනට ඇතුළත් වෙලා උසස් පෙළ දක්වා ඉගෙනගෙන උසස් පෙළ සමත් වෙලා ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙනී සිටින යුගයේ වෙනකොට මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා. දේශපාලන වශයෙන් මම හුඟක් දුරට අසරණ වුණා. මට මගේ කියන වචන නැහැ ඒක. ඒ අසරණකම නිසාම මාවට
හිටපු හුඟ දෙනෙක් මාව ඔවුන් ලබ කොටු කර උන්ගේ අවශ්‍යාවත සඳහා යොමු කරගත්තා. දැන් කැමති නැද්ද ඒ කැරලිකාර යෞවනය ගැන ටිකක් කතා කරන්න? ඔව් හරි සුන්දරයි මොකද ඇත්තට මට බරක් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් මම මෙහෙම ඇහුවොත් ඔබ 71 කැරලි සමාජිකයෙක්ද? ඔව්. කිරිබත්ගොඩ නගරේ අවට සංවිධාන ඒ පක්ෂ කිව්වට කමක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කිරීම කටයුත්තේදී මම මූලිකත්වයෙන් කටයුතු කළා. මමත් මගේ ගුරුවරයා හැටියට රොසැන්ටන් ඩී බියන්විල කියලා මිතුරෙක්. අපි දැන් තමයි වැඩ කළේ. එතකොට දැන් මේ මම අහලා තියෙනවා ඔබ වැඩිපුර මේ රුසියානු පරිවර්තන එහෙම ඒ දවස්වල ඉතාම ආසාවෙන් කියුවා කියලා. ඔව්. මොකද දුරට ඒවා තමයි පරිහරණය කළේ. ඒවා නිර්මාණකරණයට දායක වුණාද? බොහෝ දුරට. දදිගම රුද්‍රිගු මහත්මයාගේ පොත්පත් එහෙම. ඔව් හුඟක් දුරට මට ප්‍රයෝජනත් වුණා. ඒවා අහවල් එක කියලා කියන්න බෑ. නමුත් මගේ නිර්මාණ වලින් හුඟක් දුරට කියවෙන්නේ පොත්පත් වල තිබුණු අදහස්ම තමයි. දැන් අර ගමෙන් කොළඹට ආවෙන් පස්සේ ඔබ ගම මෙනෙහි කරමින් ගීත ලිව්වද නැත්නම් දැන් ගම වස්තුව උනේ කොහොමද ඔබේ නිර්මාණ වලට? මම දැන් අපි මෙහෙම හිතමුකෝ ඉස්සර මං ගිය පාසල ඇරිලා ඔන්න සුනිල් දිරිසිංහ මහත්මයා ගායනා කළා. ඔව්. මෙහෙමයි. දැන් ඒක වුණාද ගීතෙත් ඔය ගුණයක් තියෙනවනේ. ඒ ගීතේ මට ලැබුණේ ගීතේ පටිගත කරලා මියුසික් ට්‍රැක් එකක් කරලා හඬපටයක් මට ලැබුණේ. ඒක අහගෙන තමයි මම ගීතේ ලිව්වේ. මට ඒ ගීතේ මුල් වචන ටික ලියනකොට ඇත්තටම ගම ගැන පුදුම ලෙන්ගතුකමක් ඇති වුණා. පළවෙනි පේලි විතරයි මම ලිව්වේ. ඉස්සර මං ගිය පාසල ඇරලා පුංචි පැටව පෙරහැර යනවා. හේවිසි ගහගෙන හුහඬ දීගෙන ලන්ද පුරා දුව පැන යනවා කියලා විතරයි ලිව්වේ. හැබැයි ඔබ මේ සුනිල් දිරිසිංහ මහත්මයාට ගීපද රචනා යොමු කරනකොට මුල්ම යුගයේ මම හිතන්නේ සුදර්ශියේ තියෙන සහසම්බන්ධතාවුඩ ඔය චන්ද්‍රමඩල ගීතය සහ පාට දෙදුණු වගේ ගීතයක් මට මතක හැටියට දුන්නේ ඔබේ මතකය එකතු කරන්න. ඔව් චන්ද්‍රමඩල සහ පාට දෙදුණු කියන ගීත දෙක ඒ දෙක මියුසික් ට්‍රැක් දෙක මට ලැබුණේ. හඬ පාට දෙකක්. ඒක අහලා මම කවදාවත් හඬ පාටයකට ගීත ලියලා තිබුණේ නැහැ. ඉතින් මං ගාන්දුර මානසික ගත්තා නිවැරදිව මගේ භාෂා ඥානය යොදමින් පුළුවන් තරම් දුරට මේ සාර්ථක නිර්මාණයක් හැටියට රසිකයන්ට දෙන්න. මොකද ඒ යුගයේදී රසිකයන් අතරත් පුදුම ආందోලනයක් තිබුණා. ජනප්‍රියම ගීතයක් කනට ගන්නවා කියන තැන වුන් හිටියේ. ඒ නිසා ජනප්‍රිය වීම සඳහා හොඳ දෙයක් යොදා ගන්න ඕන. එතෙන්දී මට නිකම්ම ගලාගෙන ආවා හදවතට ගලාගෙන ආවා. ඔය චන්ද මණ්ඩල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්ද ගෙදෝ යන්ට ගියා බැල්ම හෙලාගෙන එක. කළු නැන්දත් වලතර ගමයිද? නෑ එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නෑ. නමුත් රෝහණ මෙලඩිය හදනකොටත් ඒක මම විකාර රූපී මේ වචන ටික මට ලැබුණේ. ලක්ෂ්මණලා ගෙදර මං හිතන්නේ අපි හිටියේ කාලේ එන්නේ කාලේ කියන්න බැරි විදියට රෝහණ රෑ අසනීප වුණා රෑ හේටි අපි ඉන්න ගමන් අසනීප වෙලා රෑ පාන්දර මේ දෙනව වැඩට ගියා. ඔහුගේ අවස්ථාවක් සඳහා ඉල්ලම මොකද කියන්නේ මම දැන් ඔය කියන්න බැරි කතාව ඔය ගොඩනගන්නද? ඔව් ඒලා කොහම වුණා. ඒලා විල්ලා ඉතින් වාඩි වෙලා ආපහු ගීතය හැදුවා. හදාගෙන ගිහිල්ලා ගීතය මම ගාව ඩමියක් මට දෙන්න කියලා. ඩමියක් ලිව්වා. ඩමිය ලියලා දුන්නේ. ඩමිය මට මේ වෙලාවේ තියා කතාවක් කියන්න බෑ ඒක. මං හිතවත් මිතුරු කීප දෙනෙක් ඉන්න තැන කියනවා මිසක් ඒක කියන්න බෑ. ඒ තරම් සබ්බ විදියට රචනා කරලා. ඒ තරම් සබ්බ විදියට ලියලා දුන්නේ. ඒ වචන ටික තමයි මට පුළුවන් විදිය ගලපලා චන්ද මණ්ඩල බැද්ද පාටි මෝදු වෙලා කළු නැන්දගේ දෝ යන්ට ගියා බැල්ම හෙලා කියලා එදවාගත්තේ ඒකෙන්. ඊට පස්සේ වචන ටික මම නිර්මාණය කළා ආපුවා. එතකොට සුනිල් දිරිසිංහ මහත්මයා දැන් හැම ප්‍රසංගයකම වගේ ගායනා කරන ඔය ඉස්සර මං ගිය ගීතේත් ඔය වගේම වචන යොදලා තිබ්බද? ඔව් ඔක්කොම වචන මොකුත් තිබුණේ නැහැ ඒකට. මම හිතලා ලිව්වේ ඒක. සම්පූර්ණ හිතලා ලිව්වේ. එතකොට අර වලතර ගම හෙට්ටිගොඩ වෙල ඒ හරහා ගලන් යන ගඟ මේ ඔක්කොම එකතු කරගත්තා. එකතු කරගත්තා. මොකද ඒ කාලේ මට හිතුණා මම හිටියේ නම් ඒ කාලේදී මෙන්න මේ ජීවිතය තමයි ගත කරලා තියෙන්නේ කියලා. මම එහෙම ගත කළේ නැහැ. නමුත් මම ඒ අත්දැකීම් ලැබුවා. ඒ දරුවා විදිහට මම ගියේ නැහැ. මට මතක් වෙනවා මාගමසේකරගේ කුඩා කාල ජීවිතය අර තුම්මන් හන්දිය නිරූපණය කරන කාලේ. ඔව්. ඒ වගේමයි කියලා මම හිතේ. එතකොට මීළඟට අපි තෝරාගෙන තියෙන ගීතය පිළිබඳව සටහනක් එකතු කරගෙන අපි යන්. දැන් මම කියවන අර ඔබේ ගීත රචනා මම දන්න තරමින් සුනිල් දිරිසිංහ තමයි වැඩිපුරම ගායනා කරලා තියෙන්නේ. සංඛ්‍යාත්මකව? ඔව්. බැලුවොත් එම 77ක් වගේ මගේ ගීත ගායනා කරලා තියෙනවා. ජනප්‍රියම ගීත. ජනප්‍රියම ගීත. එතකොට ඊළඟට එඩ්වඩ් ජයගොඩ. එඩ්වඩ් ජයගොඩ. ඔහුගේ ප්‍රමාණය? ඔහුගේත් 40ක් කිට්ටුවෙන් තියෙනවා. දැන් ඒ අතරින්
එපා සඳේ ඔබේ සිනා මේරයි වගේ ගීතයක් අපි තෝරගත්තු. ඔව් ඒ ගීතය මුල් කාලේ මාතින් රචනා වුණු ගීතයක්. ඒකත් මෙලඩියක් හදලා දුන්නේ මට. ඒ මෙලඩිය වචන දාලා තමයි ඒ සින්දුව කළේ. ඉතින් අරකට අර පළවෙනි ගීත දෙකට වචන දාලා ගීතේ සාර්ථක වුණා කියන සන්තෝෂය හිතේ තිබුණා. මට පුළුවන් කියන හැඟීමක් මගේ තිබුණා. ඒ උඩ මම ගීත ගොඩට ගීත රචනා කිරීමේදී තනු හොයාගෙන ගියා. ඉතින් රෝහණත් එක්ක දැනගෙන හිටියා. ඉතින් මට හුඟා දුරට කළේ මට ගීතයක් ලියන්න කිව්වම මගේ අතින් ප්‍රමාද වෙනවා. එතෙන්දි කරන්නේ මම නොදැනුවත් මම තනුවක් හදලා ඒක පටිගත කරලා මට කැසට් පීස් එකක් දෙන්න අහන්න කියලා. ඒක අහලා තමයි ගීත ලිව්වේ. ආචාර්ය රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කළේ. එපා සඳේ ඔබේ සිනා බීරේ පිපි දිලේ හිතේ යොන් ආදරේ මල් මාවතේ කරු සාදේ පාවි කරුම් ආදරේ මල් මාවතේ තරු සාදේ පාවේ කැලුම් ආදරේ. දැන් මේ ආදර ගීතය ගැන විතරයි අපි තාම කතා කළේ. නමුත් අපිට කතා කරන්න උගාක් දේවල් තිබෙනවා ඔහුගේ හදවතින් ගොඩනගෙන. මට මේ කාරණා එක්ක හිතනකොට මට හිතෙන්නේ කුමාරදාස සපුතන්ත්‍රය කියන්නේ ආදරයේ පිරිච්ච ලයාන්විත ඊටාම මානව හිතවාදී මිනිස්සෙක් කියලා. මම මේ දෙන පෙරවදන් ඔබ කොහොම පිළිගන්නවද දන්නේ නැහැ. නමුත් මම කැමතියි දැන් අර පාසල් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය මේ සේරම අතරේ කැරලිකාර ජීවිතය මේ සේරම ඉවරලා ඔබ සුදර්ශයට එනවා. ඔව්. ඒ සුදර්ශයට පාර කැපෙන්නේ කොහොමද? සුදර්ශයට පාර කැපුණා කියන්නේ එක දවසක් හැන්දෑවේ මම සුදර්ශය ළඟින් ගියා. දෙවෙනි දවසේ මම ආපහු නැවතත් ඒ පාර ගියා. යනකොට මට බෙර සද්දයක් ඇහුණා ඇතුලේ. ඒක විපරම් කරලා බලනකොට ඒක නාට්‍ය පුහුණු වෙන තැනක්. මම ගියා කියලා බලනකොට දැන් ඇත්තටම ඉතාමත්ම ජනප්‍රිය නාට්‍ය නිර්මාණ ශිල්පීන් කීප දෙනෙක් හිටියා. දයන ගුණවර්ධන මහත්මයා තමයි පාලකවරයා හිටියේ. ඉතින් ඒ වගේ ගොඩක් කට්ටිය එතන හිටියා. එතෙන්දී මම එතනට ගොඩ වුණා.
හරිම සුන්දරයි. එක තැනක කරාටේ පන්තියක් තියෙනවා. තව තැනක නාට්‍ය පුහුණුවීමක් තියෙනවා. තව තැනක චිත්‍රපටි සඳහා ගීත පුහුණුවීමක් කරනවා. ඉතින් ඒ වගේ හුඟක් මේ කලා කටයුතු මේක ඇතුලේ සිද්ධ වෙනවා. මට ඉබේම මෙතනට යන්න හිතුණා. ඊට තුන්වෙනි දවසේ මං ආවා. ඊයින් පස්සේ දවස් ගානක් වගේ මෙතනට ගියා. ඉතින් සතියක් වගේ යනකොට මට හුඟක් යාළුවෝ මුණ ගැහෙනවා. එතනදී. ඉතින් ගුවන්විදුලිය තිබුණේ ඒ ආසන්නේම. ගුවන්විදුලියේ කටයුතු කරලා සුදර්ශියට එන කට්ටිය. ගුවන්විදුලියේ කරන සරල ගී ප්‍රෝග්‍රෑම් එකක් ගැන සාකච්ඡා කරගන්න එන්නේ සුදර්ශියට. ඒ වගේ හුඟ දෙනෙක්. ඒ කියන්නේ එතන බොහොම නිදහස් තැනක් කලාකරුවෝ. බොහොම නිදහස් තැනක්. එතනදී අපි කවුරුත් එකතු වෙලා මුතුහාද කතා කරනවා. ඉතින් ඔන්නෝම ඉන්නකොට තමයි මට රෝහණ විසිංහ, ලක්ෂණ විජේසේකර, ඔය චන්ද්‍ර කළුවරච්චි මේ වගේ ඊටම හිතවත් මිතුරයන් ගොඩක් හම්බුනේ. හම්බෙලා මගේ ඒ කටයුතු කරගත්තා. එහෙම කරගෙන ඉන්නකොට තමයි ඉන් පස්සේ ගොඩක් කට්ටිය මුණ ගැහෙනවා තෙන්දී. සුනිල් සිංහ, එඩ්වඩ් ජැකොඩි. ඔව්. ඒ ආදි වශයෙන් ලයිස්තුවක්. ඔයිතුවක්. දැන් ඔය කියන හැම නමක් එක්කම මුලින් ගැලපෙන නමක්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. ඔව් ඔව්. මොකද දැන් ඔබ සුනිල් ඉදිරිසිංහට තනුවක් නිර්මාණය කළත්, එඩ්වඩ් ජයකොඩිට තනුවක් නිර්මාණය කළත්, බණ්ඩාරතා උදයර තනුවක් නිර්මාණය කළත්, ලක්ෂ්මන් විජේසේකරට, අබේවර්ධන, අමරසිරි බන්දුල මේ ආදි වශයෙන් මේ කොයි විදියට නිර්මාණය කළත් කොතනක හැමතැනම ඉන්නවා රෝහණ. ඔව්. දැන් රෝහණයි හඳුනා ගැනීම. මෙහෙමයි. ඔව් රෝහණ හම්බුනේ එතන තමයි. එතනදී. රෝහණ ආවේ ඇත්තටම නාට්‍ය සඳහා දයනන්ද ගුණවර්ධනගේ නාට්‍ය කිහිපයක් කළා. ඒ නාට්‍යවලට සංගීත සපයන්න ඒ කාලේ හිටියේ රෝහණ. ඉතින් රෝහණ ගද්දුරට නාට්‍ය පුහුණුවීම් වලදී ඒ කටයුතු කළා. එතෙන්දිත් මේ මම උහුට කතා කළා. ඊන් පස්සේ අපේ සම්බන්ධකම් ඇති වුණා. එතෙන්දී ලක්ෂ්මන් ලයින් හිතවත් වුණා. හිතවතල ඒ තුන් හතරනාගේ එකමුතුව තමයි මම හිතන්නේ අපේ නිර්මාණ කරනට වැඩිය වම පෞද්ගලික හිතවත්කමක් ඇති වුණේ. ඉතින් අපි එකතු වුණා හැන්දෑවට හැම ලාම එකතු වෙනවා. ඉතින් කතා බහ කරනවා. මම තමයි අපේ සම්මතතාවය ඇති වුණේ. එතකොට ඒ අය දැනගෙන හිටියේ කොහොමද ඔබට හොඳට ලියන්න පුළුවන් කියලා? මේ කොහොම මන් දන්නේ කොහොමද කියලා මම තේරුම් ගත්තා. තේරුම් අරගෙන රෝහණගේ පළවෙනි සරල ගීත වැඩසටහනේදී මට ගීතයක් දුන්නා. ඒතර මම ගීත ලියලා තිබුණේ නැහැ. කුලරත්න ආර්යවංශ ගීතයක් ලිව්වා. සමන්නාත උදහිටි ගීතයක් ලිව්වා. ඒ වගේ ගීත 4ක් කළා. ඒකේ තමයි අරාජිකයි මා හදරජ දහනම අම්මේ ඔබ මා හැරගී දාත් සිට කියන ගීතේ මම ලිව්වේ. සරල ගී වැඩසටහන. සරල ගීත වැඩසටහන. ඒ ගීත ඒ යුගයේදී ජනප්‍රිය වුණා. ඉන් පස්සේ ඒක අත ගැහුවේ නැහැ ඒකට. ඊට පස්සේ මගේ ගීත මුගක් වැලට ආපු නිසා අර ගීතේ යට ගියා. දැන් ගුවන්විදුලියේ ඔය ගීත ප්‍රචාරය වෙච්ච වැඩසටහනෙම ඔබට මතකද? ඔබ ලියනේ. මට වැඩසටහන් හැටිය මතක නැහැ. ගීතේ අතරින් පතර යනවා. නිදහසක් ලැබෙන වෙලාවලදී ඒ ගීත ප්‍රචාරය වෙනවා. දැන් මේ කුමාරදාස සපුතන්ත්‍රී කියන ගී පද රචකයාගේ නම දැන් අද කාලේ ගුවන්විදුලිය වගේ නෙමෙයිනේ. ඒ කාලේ ගී පද රචකයාගේ නම ප්‍රකාශ කරනවා. දැන් මේ නම ඇහිලා ගීතේ ප්‍රචාරය වෙනකොට ඔබ අසන්නෙක් විදියට මේක වින්දේ කොහොමද? මෙහෙම මට හරි පුදුම සන්තෝෂයක් දැනුණා. පුදුම සතුටක් දැනුණා. මොකද මම හැමතිස්සෙම හිතනවා මෙච්චර ලක්ෂ ගාන ජනතාවක් ඉන්න රටේ මම තනි පුද්ගලයෙක් නේද මේ නියෝජනය. මොකද ගුවන්විදුලිය විතරයි තිබුණේ හැමෝටම අහන්න. ඒකේ මගේ ගීත අහනකොට මම හිතන්නේ මුළු රටම මගේ ගීත අහනවා කියලා. රේඩියෝ නෑ හැමතැනම. නමුත් මට හිතෙන්නේ මුළු රටම මේක අහනවා කියලා. ඉතින් ඒ මගේ දැනුම ඒක යුගයේ හැටියට. ඔබ ලියූ ගී පද රචනා අතර ඉතාම මිහිරි වචන රසක් තිබෙනවා අපිට විඳින්න. ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ ගීතය ගායනා කරන්නේ. තනු නිර්මාණය කරලා තිබුණේ එච්.එම්. ජයවර්ධනයන්. මම මේ කතා කරන්නේ සීතල පිණි බින්දු බින්දු රෑතරු මත රැඳු රැඳු ඇගේ නුවන් තෙමී කැලුම් පාවේ ආදර සුව සිහින කැඳු මී විත මුව රැඳු රැඳු මගේ සිතුම් ඇගේ හැඟුම් යාවේ. ඔව්. ප්‍රේමණීය ආමන්ත්‍රණයක්. ඔව් ඔය ඕකත් ගීත තනුවක් කලින් හැදුවා එච්.එම්. ජයවර්ධන. හදලා මේක තියාගෙන හිටියා. ඒ බම්බලපිටියේ ෆ්ලැට් කිට්ටුව මම ඉන්න කාලේ ඒ ෆ්ලැට් කිට්ටුව ස්ටුඩියෝ එක අපි රෙකෝඩ් කළේ. එතෙන්දී මම ඉතින් යනකොට මට කතා කළා. එන් තාපු එන්න ඇවිල්ලා මේක පොඩ්ඩක් බලන්න කියලා දුන්නා. ඉතින් මම ඇහුවා. අනකට හරි ලස්සනයි මාව. සීතල වුණා මේක අහනකොට. පුදුම සතුටක් ඇති වුණා වෙලාවයි. දැන් මට තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. දැන් මේ ආදරය පෙරා ගන්න පුළුවන් ගීතනේ මේව. ඔව්. එතකොට දැන් මේ ගීත රචනා කරනකොට ඔබේ ආත්මය ඇතුලේ ආදරය උපදුනේ කොහෙන්ද? එතකොට ඔබ මේ ආදර ලෝකේ සැරිසැරීම කොයි වගේද කියන කාරණාව. ඒක නම් මට හරියට පැහැදිලි වෙන්නේ නැහැ තාමත්. දැන් හිතනවා. තාමත් හිතනවා කියන්නේ. නමුත් මට ඒ ගීතේ ලියන වෙලාවේදී මගේ මනස එතෙන්ට යන ඉබේම. ගිහිල්ලා ඒ වටපිටාවේ ඉඳගෙන ඒ පටතරේ නිර්මාණය කරගෙන මම ගීත රචනා කරනවා. එහෙම තමයි ගීත ලිව්වේ.
අර ඒක මියුසික් ටික ඇහෙනකොට මට හිතෙනවා මේක ප්‍රේම ගීතයක් වෙන්න ඕන. ඒතර මෙන්න මේක වචන මේක ගැලපෙන්න ඕන. ඒ අනුව තමයි ගීත රචන. සමහර තැන්වල ඒක තියෙනවා පොඩ්ඩක් අර මෙලඩි එකට ගෙලිව්වා කියන හිතන් අල්ලන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. ආදරසුව රැන්දු ගම දෙපාරක් දාලා තියෙනවා. දෙපාරක් දාලා තියෙනවා. ඔව් ඒ එතන ඒ වගේ තැන් දෙක තුනක් තියෙනවා. එහෙම නැත්තම් කෙනෙකුට හිතන්න බෑ එකපාරටම මම ඒක ට්‍රැක් එකක් අහලා ලියුවා කියලා. ඊටාම මනරම්. ගුවන්විදුලිය තුළ ඉතාම ජනප්‍රිය වෙච්ච ගීත. පසු කාලීනව කැසට් සංස්කෘතිය ඇතුළත් මේ ගීතේ වගේම ජනප්‍රිය වුණා. මේ ගීතෙට ඔබ මේ මලින් මලට කියන කෘතිය ඇතුලේ නම දීලා තියෙන්නේ සිහින ලතා කියලා. ඔව්. හදවතින් මම මාවගත්ත සිහින ලතා එතන හිටියේ. හදවතින් මවාගත්ත සිහින ලතාව. අපේ වික්‍රමනායක මහත්මයා ගායනා කරන ලද මේ ගීතය උදාහරණ කොට ගයන්න රාජ්දොළමුල්ල සෞර්දයට ආරාධනා කරමු.
තරු මත රැඳු රැඳු ඇගෙනුවන් දෙමි කැලුම් පාවේ ආදර සුව සිහින කැඳු මිවිතමු රැඳු රැඳු මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ මොනතරම් රම්‍ය පද සංකල්පනා ඇතුළේද අපි මේ සිහින මවමින් සිටින්නේ. මම මෙතන ඉඳගෙන සිටියාට මේ ඔබේ ගී නිර්මාණත් එක්ක උගාක් තැන්වලට යනවා. කොහොමද සපුතන්ත්‍රී? දැන් සපු අයියාගේ ගීත රචනය පිළිබඳ කතා කිරීම අතරේ මට හිතෙනවා දැන් අපි සාමාන්‍යයෙන් දකින්නේ සංගීතඥයෙක් පද සංකල්පනාව අවබෝධ කර ගැනීමනේ. දැන් රෝණ විරසිංහ මහත්මයාට ඒක උපරිමයෙන්ම තියෙනවා. දැන් ඒ වගේම මේ සංගීතඥයා සතුව තිබෙන ප්‍රතිභාව ඔහු මේ සොර රටා ඇතුලේ මොකක්ද කියන්න හදන්නේ කියන එක හොඳින්ම ග්‍රහණය කරගත්තෙක් ඔබ. දැන් තනු වලට ලියද්දි අමාරු නැද්ද? ඇත්තටම අමාරුයි. ඇත්තටම අමාරුයි. බොහෝ විට මට තනුවක් ලැබුණාම මම ඒක වචන ටික ගලපන්නේ පුළුවන් කමකට නෙමෙයි මේකෙන් බේරෙන්න බලාගෙන කරන්නේ. නමුත් එහෙම දේවල් මගේ හැරියන් වතුරට. ඒ වගේ ගීත තනු මට 3ක් 4ක් ලැබුණොත් එකක් වගේ මම බාරගත්තා. අනිත් ඒවා රිජෙක්ට් කළා. ප්‍රතික්ෂේප කළා. ඉතින් එහෙම තමයි ඔය වැඩේ පටන් ගත්තේ. ඇත්තටම ඔයා කිව්වා වගේ හරිම අමාරු කතන්දරයක් මේක. දැන් ටික සංගීතඥයින් ලා කියලා දාන ඔව්. එකක් නෙමෙයි. ඔව්. ඔව්. දැන් එහෙම ඔබට තනු නිර්මාණ මේ බාරදීපු ශිල්පීන් ගැන කතා කරනකොට සංගීතඥයින් ගැන කතා කරනකොට ඔව්. ඔබට කවුද මතක් වෙන්නේ? රෝණ වීරසිංහට අමතරව? වික්ටර් රත්නායකයන් මතක් වෙනවා. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. එතුමාගේ ගීත තනු හරිම මිහිරි. හරි පුදුමාකාර ලස්සනයි. ඒක එච්.එම්. ජයවර්ධන. පුදුමාකාර විදිහට මිහිරු ගීත තනු නිර්මාණය කළා. ඒවට මාව සහභාගී කරගත්තා. ඒ ගීතෙන් වත් ජනප්‍රිය වුණා. ඒ තුලින් මාව නැවත උපන්නා වගේ මට දැනුණා. ස්ටැන්ලි වේරිස් එතකොට සලද්දි අල්විස් මේ ආදි වශයෙන් නේද? කොයිතරම් ඉන්නවද? මම දැන් එහෙම ගීත ටිකක් මතක් කරන්නද? බලන්න මෙතන අඩුපාඩුවක් තියෙනවද කියලා. චන්ද්‍ර මඩල, පාට දේදුණු, අකුරු මැකී නෑ, එපා සඳේ, රුවන් තාරකා, නුවන් දොලේ, මල් මාලතේ ලතා, මලට සුවඳසේ, මිනිසා සුවඳයි මලසේ, දොඹ මලින් මලට, ඉස්සර මංගිය, මා රම්බරේ. මේ ඔක්කොම කලින් තනු දාපුවා. හුඟක් දුරට. බොහොමයක් කලින් තනුවලට ගීත ලියාපු ගීත. දැන් ඔබ ගී පද රචකයෙක් විදිහට මේ භාෂාව කියන දේ පරිහරණය කරන්න මොන වගේ කැමැත්තක්ද දක්වන්නේ? මම දන්නවා ඔබ සතුව හොඳ පුස්තකාලයක් තියෙනවා. පැරණි පොතපත ගොඩක් තිබෙනවා. ඔබ මේ පැරණි පොතපත ආශ්‍රයෙන් ගන්න ඥානයක්ද මෙතන පාවිච්චි කරන්නේ? නැත්නම් ඔබ මේ කොහොමද මේ ලියාගෙන මේ ගීත රචනා වලට එකතු කරගන්නේ? ඇත්තටම පැරණි පොතපත ආශ්‍රයෙන් තමයි මගේ භාෂා දැනුම දියුණු වුණේ. ඉන් පසුව නවකතා ගැටි කතා මම කිව්වා දොරට කියෙව්වා. මගේ සහෝදරයා කරුණාවතන් රත්න සපුතන්ත්‍රී එතුමාගේ ආශ්‍රයෙන් මට උඟ පොත්පත් ලැබුණා. මම ඔහු ආශ්‍රය කළා. ඔහුගේ පොත්පත් කියෙව්වා. හොඳ පුවත්පත් කලාවේදී. ඉතින් ඒ ආශ්‍රයෙන් මට උඟ ලොකු විශාල දැනුමක් ලැබුණා. මට අවශ්‍ය යුගයේදී මට මගේ කලාව දියුණු කර ගැනීම සඳහා අමුද්‍රව්‍යත් හපයා ගන්න. උඟා දුරට මම ඕගෙන් තමයි අමුද්‍රව්‍ය ලැබුවේ. දැන් සාමාන්‍යයෙන් ගීතයක් ලියනකොට ඒකට අරමුණක් තියෙනවද? ඇත්තටම අරමුණක් තියෙන්න ඕන ගීතයක් ලියනවනම්. අරමුණක් තියෙන්න ඕන. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. ඒක විනෝදේ පමණක්ද? නෑ විනෝදෙම නෙමෙයි. ලැබෙතම ගීතයක් තනුව කියන එක පැත්තකට දාන්නකො. ගීතයක් ලියනකොට තමයි හිතනවා මොකක් ගැනද මම ගීතය ලියන්නේ කියලා. ඒ ලියන දේ රසිකයෝ අහන්නේ මොන විදිහටද? ගීතය ජනප්‍රිය වෙන්නේ මොන වගේ වුණොත්ද කියන එක මම හිතන්න ඕන. හිතලා ඒ අනුව පොඩි අබෝධයක් ලබන්න තමයි ගීත ලියන්න. උදා ගීත මම ලියපතනක් ලිව්වේ උදේ පාන්දර නැගිටලා. ඒ ලියන ගීත ලියන්න ඉස්සෙල්ලාම ගීත 10 15ක් වගේ ඇහුවා. ඒ කාලේ ගුවන්විදුලියේ උදා ගීත විශේෂයෙන්ම ප්‍රචාරය වුණා. ඔව්. ඒ ගීත වලින් තමයි හොඳම ගීත මේ මාදින් ලියුනේ. දැන් ඔබ රන් මලක් ලෙස ගීතය. එතකොට බණ්ඩාරතා උද ගායනා කරන නන්සුරන් පැතියෙන් සුනිල් ලෙදිරිසිංහ ගායනා කරන අද නැවුම් දිනට හිරු දෙවියනි වරම් දෙන්න. මේ ඔක්කොම මේ වගේ කල්පනා බරිතව එකතු කරපු නිර්මාණ. එකතු කරපු නිර්මාණ. ඒක තෙන්දී අර තනු නිර්මාණයට ගීත ලිව්වා කියන කතන්දරේ නැහැ. මගේ නිර්මාණ වලට ගීත තනු යොදලා තමයි ගීතය සාර්ථක කරලා තියෙන්නේ. ගොඩට. ඒ හැම එකක්ම සිද්ධ වුණේ රෝණගේ පිහිටින්.
දැන් මේ වෙනකොට ගීත කොච්චර විතර රචනා කරලා තිබේද? සංඛ්‍යාත්මකව බැලුවොත්. සංඛ්‍යාත්මක බැලුවොත් නම් ගීත 900ක් 950ක් වගේ මාතික රචනා වෙලා තියෙනවා සම්පූර්ණ ප්‍රමාණය. එයින් ගීත 670 ගණක් වගේ තියෙනවා ජනප්‍රිය මට්ටමේ. පටිගත වෙලා තැටිගත වෙලා සහ මාධ්‍ය වලින් ප්‍රචාරය වෙලා තියෙනවා 450ක් වගේ ගීත ප්‍රමාණයක් දැනට තියෙනවා. ඔව්. දැන් සංස්කෘතිය කියන දේ අලවි භාණ්ඩයක් හැටියට කලාව අලවි භාණ්ඩයක් හැටියට නම් වෙනවනේ. දැන් ඔය පශ්චාත් නූතනය ගැන කතා කරනකොට ඔබ ඔබේ නිර්මාණ වලට මිලක් නියම කරලා තිබුණා. කවදාවත් නැහැ. කවදාවත් නැහැ. ජීවිතයේ කිසිදාකම කෙනෙකුට මගේ ගීතයකට නිර්මාණ මුදලක් මං සඳහන් කළා නැහැ, කාටවත් කියලා නැහැ. මුදලක් දුන්නොත් මම ගන්නවා, නොදුන්නොත් නිකන් ඉන්නවා. එහෙමයි මගේ පැවැත්ම. මොකද මම පටන් ගත්තේ ගීත විකුණන්න නෙමෙයි, නිර්මාණ ශක්තියෙන් මගේ දැනුම අවබෝධය දියුණු කර ගැනීම සඳහායි මා ගීත ලිව්වේ. ඉතින් එහාට මොකක්වත් මට තිබුණේ නැහැ. මොකට ඇත්තටම හරි සන්තෝෂයි අපි ලක්ෂ්මන්ලා රෝහන්ලා සියලු දෙනා පටන් ගත්ත එතනින්. අද පොඩ්ඩක් ඔය වෙනස් වුණාට එතනින් පටන් ගත්තා. ඉතින් පටන් ගන්න තමයි මේ තත්ත්වයට ආවේ. එතකොට කැසට් සංස්කෘතියේ මේ ගීත එනකොට එතනදී පොඩ්ඩක් මේ වාණිජ පැත්තට යමු වුණා. එතනදී කැසට් එකට මිලක් නියම වුණා. ඒ කාලේ රුපියල් 100යි ගීතයකට. ඒ කාලේ ගීතයකට රුපියල් 100යි. 100 කියන ලොකු මුදලක්. දැන් කාලේ බැලුවොත් එහෙම රුපියල් 2000ක් විතර. මම මගේ අතේ තිබෙන ඔබ මේ අර චන්ද්‍රමණ්ඩල LP මේ EP 30ට එකතු කරපු ගීත මේ චන්ද්‍රමණ්ඩල කැසට් එකකනේ එකතු වෙලා තිබුණේ. දැන් මේ කැසට් පටිය ඇතුලේ තිබෙනවා මේ ඔබේ ගීත 5ක්. ඔව්. මුල්ම කැසට් පටියට එකතු වෙලා තිබුණා. දැන් මේ ගීත 5 දිහා අපි හැරිලා බැලුවොත් එහෙම මේ සඳහන් වෙලා තිබෙනවා චන්ද්‍රමණ්ඩල, එතකොට ඊට පස්සේ උන් අපිට එනවා පාට දේදුණු, එතකොට සන්තාප මාවතේ, ඊළඟට මයුරාසන හිඳ, ඊළඟට ආය අපිට හම්බ වෙනවා සයුරක් නොමැති ගඟුලක්. මේ ආදී වශයෙන් ගීත හමු වෙනවා. මේ විදිහට සුනිල් ඉදිරිසිංහයන්ගේ හැම කැසට් පටියකම වගේ ගීත 4ක් ඔබේ නිර්මාණ හැටියට එකතු වෙලා තියෙනවා. අනෙක් ශිල්පීන්ගෙත් එහෙමයි මම මේ උදාහරණ කොට එකක් පෙන්වුවේ. එතකොට ඊළඟට නිර්මාපකයෙක් විදිහට මම ඔබෙන් දැනගත යුතු කාරණාව මේ ඔබේ නිර්මාණවල වචන මහා ගැඹුරු වචන නෙමෙයි. තාම සරල වචන. හැබැයි අර්ථය ලොකු ගැඹුරකට අරන් යනවා. මේක හිතාමතා කරපු දෙයක්ද? ඇත්තටම හිතාමතා කරපු දෙයක් ඒක. මම බර වචන යොදනවා කියන එකට මම විශේෂයෙන්ම කැමැත්තක් නැහැ ගීතවලදී. මොකද රසිකෝ විනාඩි 3මාරක් වගේ කාලයක් ඇතුළත ගීතය අහලා ඉවර ගන්න ඕන. ගීතෙන් අහන දේ රසිකයාට හොඳට වැටහෙන්න අවබෝධයක් එන්න ඕන. එතකොට අර ඔලෝ රිද්දෝගෙන අහලා එක එහෙම අමාරු තත්ත්වයකට පත් වෙනට වැඩිය කියන දේ හදවත වැදුණා නම් තමයි මම හිතන්නේ ගීතය සාර්ථක ගීතයක් වෙන්නේ. ඒ නිසායි මම මගේ ගීත හුඟක් දුරට සරල භාෂාවක් අනුගමනය කරමින් නිර්මාණය කළේ. දැන් මේ සරල භාෂාව විතරක්ම නෙමෙයි මට හිතෙනවා සපුවය හුඟක් ගීත ඇතුලේ ඔබ මේ ඔබේ ජීවිතය ඇතුලේ තිබෙන මේ ජනශ්‍රුතිය නැත්නම් ජන කවිය ඔබ ඊටාම අපූර්වට භාවිතා කරලා තිබෙනවා කියලා. දැන් ওই පිල්ලේ පැහැන වගේ ගීතයක් අපි එකතු කරපුවාම මේවා ඇතුලේ බොහොම වටින අපේකමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔව්. ඇත්තටම ඒක නම් තියෙනවා. ඇත්තටම තියෙනවා ඒක. කෙමිකම. ඔව්. ඒක හුඟක් දුරට මම හිතලා ලිව්වේ ඒක. මොකද මේ ඒකත් සුනිල් ඉදිරිසිංහගේ සරල ගීත වැඩසටහනක් වෙනුවෙන් මම ලියාපු ගීතයක් ඒක. මම හිතනවා මේ ගීතය හරිම ජනප්‍රිය වෙන යුගයේදී ජනප්‍රිය වෙන්නේ ප්‍රධාන හේතුව උනේ ගීතයේ තියෙන සරලකමත් අර ගැමිකම ගම ආශ්‍රිතව මේ ගීතය එළිවීමත් කියන දෙක නිසා තමයි ගීතයෙන් ගොඩදුරට අර පාඨකයන්ට වැදුනේ. දැන් ඔබට වැටහීමක් ඇති අපි කා සමගද මේ කතා කරන්නේ කියලා. ඔබ කොතනින් ඇහිදාගෙන කොතෙන්ද විසිකලත් කොතනින් අරගෙන කොයි විදියට රස වින්දත් එතන ඉන්නේ හුඟක් වෙලාවට කුමාරදාස සපුතන්ත්‍රී. දැන් ඔහු ලියපු ගීත අතර අර තනුවට හිර වෙලා එළියට ආපු වචන ටිකක් තමයි රුවන් තාරකා. බණ්ඩාරතාවුද ගායනා කරන්නේ. ඔව් එහෙමයි. රෝහණ අපේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා මට ඒ කාලේ හිතවත්කමට මගේ දයාබ රෝහණ ඔහු ගෙදරදී ඔහුගේ දිවසේදී ගීත තනුවක් නිර්මාණය කළා. ඔය වගේ රුවන් තාරකා තනුවට අදාළ ගීත නිර්මාණය වුණා. ඒක කොහොම හරි ගීත සම්පූර්ණ කළා. ලියලා මට දුන්නා පටිගත කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඒක. මේ හඬපාටයක් හැටින් මේ දුන්නේ. ඒ වෙලාවේ පොඩි සටහනක් දුන්නා මෙන්න මේ වගේ රුවන් තාරකා කියන මොකද වචන ටිකක් දුන්නා. ඒක අරගෙන තමයි මං රුවන් තාරකා නුවන් පායලා ඉදින් හදවතේ කියන ගීත වචන ටික යොදලා
ගීතය සාර්ථක කරගත්තේ. ඒ ගීතය ස්ථායිකයි අන්තරා කොටස විතරයි මුලින් ලිව්වේ. ස්ටුඩියෝ එකට ඇවිල්ලා ස්ටුඩියෝගේ අර විශාල පියානෝ එකක් තියෙන ඒක උඩින් ඉඳන් තමයි ඊටු ගීතේ කියන ගමන් තමයි සම්පූර්ණ කරලා දුන්නේ. එහෙමයි ගීතය සම්පූර්ණ වුණේ. නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ ඔව්. සෙවන ඇගේ සුවයගෙන නිබදමා වෙති. අන්න ඒ ටික තමයි එහෙම ලියුනේ. එතකොට තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ ඔව්. සුවඳගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ. ඔව්. මේවා ලියනකොට වයස මම දැන් අවුරුදු 24ක් වගේ ඇති. ඒ යෞවනයා කොයිතරම් ප්‍රේමවන්තයෙක්ද කියලා සපත කරන සාක්ෂි දරන ගීත. අද 74ක්. අද 74ක්. තනු හා සංගීත නිර්මාණය ආචාර්ය රෝණ වීරසිංහ එදා මේ ගීතය ගායනා කළේ බණ්ඩාර අතාවුද. අතාවුද මහත්මයා තරමක අසනීප ගතියෙන් සිටින නිසා එතුමා යුතුයකම ඉටු කරනවා බුද්ධික අතාවුද පුත්‍රයාට ආරාධනා කළා අද තාත්තා වෙනුවෙන් මේ ගීතය සපුවය වෙනුවෙන් ගායනා කරන්න කියලා. මේ ගීතය රසවිඳගෙන ඉන්නකොට සපුතන්ත්‍රි මහත්මයා මට මතක් වුණේ ඒ වගේම බණ්ඩාර අතාවුදට ඔබ ලියා තිබෙන ගී
කොහේ යන්නද කොහේ එන්නද මමත් ඇසුවා ඔබෙන්. පුදුමාකාර ප්‍රේම සංකල්පනා. ඔව් ඇත්තට වයසත් එක්ක අපි අපේ ආශ්‍රය තිබුණ ප්‍රේමයනේ. ඔව්. ඔක්කොම තරුණ නිර්මාණකරුවාට ප්‍රේමය කියන මාතෘකාවේ තිබෙන වටිනාකම. ඔව්. නිර්මාණකරුවාට ප්‍රේමය කියන එක ඇත්තටම ඒකම අත්‍යවශ්‍යම දෙයක් වුණා. කියාගන්න බැරි වදන් නැති දෙයක්. දෙයක්. ඔබේ නිර්මාණ අතරේ අපිට මේ හමු වෙන සම්මානනීය නිර්මාණ එකතුව තමයි මේ මලින් මලට යනුවෙන් නම් වෙලා තිබෙන. ඇත්තට මේට රාජ්‍ය සම්මානය හමුණා 1999 වර්ෂයේ නේද? ඔව්. මේ තුල අඩංගු වෙලා තිබෙනවා ඔබේ බොහොම වටින ගීත සමුච්චයක්. ඒ අතරතුරේ ඉන් පසුව එකතු වුණු ගී සමුච්චය තමයි මල්මාවතේ කියන ගී එකතුව. මේ කෘතියක් විදිහට එකතු වෙලා තිබෙනවා. මේක ඊට පස්සේ යුගයේ රචනා වෙච්ච මුගාක් නිර්මාණ එකතු වෙලා තිබෙනවා. ඒ අතරේ මේ සපුමල සුවඳමය කියන අපේ පමදා සුහර්ෂි සපුතන්ත්‍රයත දියණිය සංස්කරණය කරන ලද මේ කෘතියේ ඔබ පිළිබඳ බොහෝම වටින තොරතුරු රැසකුත් ඒ වගේම අර පොත්වලට ආපු නැති ගීත රචනා රසකුත් මෙහි අඩංගු වෙලා තිබෙනවා. ඉතින් මේක ඉතාම වටින කාරණාවක්. මම මේ රෝහණ ගීතාවලි කියලා එක්තරා අවස්ථාවක තිබුණු ප්‍රසංගයකද තිබුණු මේ අත්පොතකුත් මම අරන් ආවේ. රෝහණ නිර්මාණ ගීතාවලියේ ස්වභාවිත ලකුණ ප්‍රකාශ කිරීමේ පුරෝගාමියාත් එක්ක තමයි මේ කතා කරමින් සිටින්නේ. මොකද සුනිල් එදිරිසිංහට තනුවක් යෙදුවද, බණ්ඩාරතාවුදට යෙදුවද, ලක්ෂ්මන් විජේසේකරට යෙදුවද, අනෙකුත් ඒ යුගයේ එකතු වෙලා හිටපු ශිල්පීන්ට යෙදුවද, ඒ හැමතැනකදීම රෝහණ වීරසිංහ සිටිනවා. නිර්මාණකරණයේ සහෝදරයෝ. ඔව්. ඇත්තටම ඒ යුගයේ අපිට රෝහණ විතරයි හිටියේ. ළඟින් ආශ්‍රය කළේ රෝහණ විතරයි. මොකද හුඟක් කට්ටිය සංගීතඥයෝ හිටියා. හිටියට අපේ මිත්‍රෙක් හැටියට තවල් රෑ දෙකේදී අපිට මුණේ හැන්න පුළුවන් එකම මිත්‍රයා හැටියට හඳුනන්න පුළුවන් රෝහණ. මොකද එකටම හිටියා. එකට ඉස්කෝලේ ගියා. එතකොට ගෝණදිලෙත් අපි මුණ ගැහුණා. ඒ නිසාම අපේ හිතවත්ම හොඳ මිත්‍ර හැටියට රෝහණ හඳුනන්න අවශ්‍යයි. දැන් ගුවන්විදුලියේදී මුණ ගැසීම අන්න ඒක හොඳ තැනක්. දැන් ඔබ එක්තරා යුගයක වැඩසටහන් සම්පාදකවරයෙක් විදියට ගුවන්විදුලියට සහසම්බන්ධ වෙනවා. ඔව්. මම කැමති රාජකාරීමය යුගයේ ගුවන්විදුලිය නියෝජනය කිරීමත් පසු කාලීන පරිපාලකයෙක් විදියට ගුවන්විදුලියට ආපු යුගයත් කතා කරනවා. ඔව් මුලින්ම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් හැටියට මම ඇවිල්ලා ලැබුණු වැඩසටහන් නිෂ්පාදනය කළා. සාමාන්‍යයෙන් පොදුවේ ලැබුණු වැඩසටහන් සංගීත වැඩසටහන් නෙමෙයි. ඊට පසු කාලීනම උපදේශකවරයෙක් හැටියට මම පත් වුණා. එතෙන්දී මම හිටපු සභාපතිවරයාටත් අනිත් නිලධාරීන්ටත් අවශ්‍ය උපදෙස් සපයමින් මගේ කාර්යභාරය හරියාකාරව කළා. අවසාන කාලයේදී මම සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා හැටියට පත් වුණා. එතෙන්දී මට වෙනම කොටසක් පැවරුණා. ගුවන්විදුලියේ කියන්නේ මේ ආකයිව්ස් එක කියන්නේ ගීත සංරක්ෂණය. එතෙන්දී මට ශක්ති ප්‍රමාණයෙන් තිබුණු පහසුකම් එක්ක මට ලැබුණු සේවක පිරිසත් එක්ක මගේ කටයුතු උපරිමව කළා. දැන් මේ වැඩසටහන නරඹලා ඉන්න අපේ සහෘදයෝ හොඳින්ම දන්න කතාවක් තමයි අපි මේ තැටියක් පෙන්නනකොට මේ තැටි වලට ඉරි ගැව්වා මේවා කපලා දැම්මා ඒ නිසා මේවා ප්‍රචාරය කරගන්න බැරි වුණා කියන කතාව. හැබැයි මේ සපුතන්ත්‍රි මහත්මයා ඔකට උත්තරයක් අරන් ආව ගුවන්විදුලියට. තැටි අර ඉරි ඇඳලා ප්‍රචාරය කරන්න බැරුව ගිය තැටි ටික එකතු කරලා අහපව් මේ ගීත පරිගණක ගත කරන්න හැකි තාක්ෂණය එකතු කළේ ඔබ. ඔව්. ඒක හරිම සුන්දර අවස්ථාවක් ඒක. මොකද මේ විශාල මුදලක් වියදම් කළා යන්ත්‍රය ගෙනාවේ ජර්මනියේ ඉඳලා ගෙන ලංකාවට ගෙනල්ලා මේ අපි වෙනම ස්ටුඩියෝ එකකට හැදුවා. හදලා විශාල 15ක 17ක විතර පිරිසක් එක්ක ඒ කටයුත්ත කළා. මම මතකයි මමත් පෞද්ගලිකව ඔබ ආරාධනා කළා මේ බලන්න ගියා. දැන් අපි තැටි දාවක යන්ත්‍රයක තියෙන්නේ කටුවනේ. කටුව. දැන් මේකේ මේ දාවක යන්ත්‍රයේ තියෙන්නේ ලේසර් බීම් එක. ලේසර් බීම් එක යන්නේ. ඒකෙන් අර මේ ඉරියන්ද පුතන ටක් ගාලා පැනලා ඒ ගීතේ ඒ විදිහටම පයින් නැතුව අහන්න පුළුවන් අපිට පුළුවන්. ඉතින් කටයුතු හොඳට කළා. මම දන්නේ අද මොන වෙලාවද කියලා ඒ මැෂින්ස් ඔක්කොම නරක් කළා. දැන් කැඩලා කියලා ආංශය ලැබුණා. කොහමද මගේ යුගයේදී නම් මම හරියාකාරව කටයුතු කළා. එතකොට මේ ගී තැටි පටි අලවි අංශය පිළිබඳ කතා කරනවා. ඔව් එහෙමයි. ඒකත් එහෙමයි. ගී ප්‍රසන්ටේෂන් කියලා වෙනම අංශයක් පටන් ගත්තා. පටන් අදත් පවතින එකයි.
තැටි පරණ ගීත තැටිවල තිච්ච ගීත හඬ පට කැසට් පට බව පත් කරලා මේ CDs වලට වෙනම අරගෙන ඒවා අලවි සඳහා ඒ ආයතනය අපි තැන්පත් කරලා තිබ්බා ලොකු වෙනදාවක් වුණා එකෙන්. එතකොට අර හඬ සංගරාවට උපදේශකත්වය දෙන්නෙත් ඔය යුගයේමද? ඒ යුගයේමයි. එකට මගේ දෙකම පටන් ගත්තේ. එකටම ඔව් හඬ සංගරාව දිගටම කළා. මොකද අපේ කවුද තිලකරත්න කුරුවිට බණ්ඩාර. කුරුවිට බණ්ඩාර සහෝදරයා ගෙන්න ගත්තා. ඔහු හරි දක්ෂයෙක් එකට. ඔහුලා ඔය වැඩිමම් කරගත්තා. හොඳට කරගත්තා. දැන් මේ ඔච්චර කරපු මනුස්සයර මම උදේම කතා කළා මේ එනකොට අර ගුවන්විදුලියෙන් කරපු CD එක අරන් එන්න පුළුවන්ද කියලා. හැබැයි හවස් භාගයේ ගුවන්විදුලියෙන් ගෙන්න ගන්න උනා. ඒක එතුමා ගාව නැති නිසා මේ ඒ යුගයේ මේ මුල් තැටිවල අඩංගු වෙලා තිබුණු ගීත සංගත තැටියට නගලා අලවියන්සයට එකතු කරලා තිබුණු අවස්ථාවන් මේ ඉන්නේ පුරෝගාමී ශිල්පීන් අතර කීප දෙනෙක්. දැන් මේ අභ්‍යන්තරය පෙන්වුවොත් අපිට හොඳින් මේක පැහැදිලි වෙයි. මේ හැම ගීතයක් මේ මුල් මේ තැටි ගීත නැත්නම් මුල් පටිගත කිරීම. ඒවයි විදිහටම අහන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. අපි අපේ කතාවට දැන් යන් ආපහු. ඔබේ ගීත අතර මේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරන අර ලඳු ඕවිටි කලල් මැදින් කියන ගීතය හරි විශේෂ ගීයක් හැටියට මම දකින්නේ. මොකද හැමදාම දුක් විඳින මිනිස්සු ගැන ඔබ ටිකක් වෙනස් විදිහට මේ ගීතය දැකලා තියෙනවා. ඔව්. ඒක හරිය මගේ මුල් කාලවක් වානුවට සම්බන්ධ අදහසක් ওই ගීතයේ ඇතුළත් වෙන්නේ. ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා කියලා මම වචන ටිකක් නිකන් ලියලා තිබුණා. ඒක පෙළගස්සලා තව එකට එකතු කරලා ගීතයක් හැටියට මම අලුතෙන් නිර්මාණය කළා. ඒක තමයි සරල ගීත වැඩසටහනක් සඳහා එඩ්වඩ් ගායනා කළේ. ඒ ගීතය අර මගේ ජීවිතය සම්බන්ධව අත්දැකීම්. එතකොට මගේ පරිසරය මා ඇසුදුටු දේවල් සියලුම දේවල් එකතු කරගෙන තමයි මගේ ගීතය රචනා කළේ. මොකද මේ මම එක්තරා විදිහේ කවියක්. ඔව් ඇත්තම කවියක් වගේ. ඔව්. මම එනකොට මට පේනවා අර වගේ අර සාදුක් විඳිනා මිනිසුන් ගොඩක්. ඒ දැකලා ඇති වෙච්ච කම්පැනි උඩ ඒ ගීතය මම සම්පූර්ණ කරලා සරල ගීතයක් හැටියට නිර්මාණය කරලා ගොන්දිලි ගායනා කළා. ඔබ මේ රචනා කළා තියෙන අපේ ශ්‍රමය කළුගල් වී බිම ඇතිරෙනවා රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා මැති උතුමන් නමින් පාරේ කවුළු ඇරෙනවා පාරයිනේ අපි සැමදා බලා සිටිනවා. මේක අදටත් වළංගුයි. තාමත් සදාකාලික එහෙමයි. ඔව්. එතකොට අර මිනිසා සුවඳයි මලසේ වගේ ගීතයක් ගැන කතා කරනකොට ඔව් මිනිසා සුවඳයි මලසේ කියන ගීතයත් ඒකත් හඬපටය මට ලැබුණේ. ඒක හිතලා මම ලිව්වේ. රෝහණ හඬපටේ මට දුන්නා. තියලා කිව්වා මේක ජාත්‍යන්තර මට්ටමේ ගීතයක් බවට පත් කරන්න පුළුවන් ඔයාලට හදියාකාරව මේකට මහන්සි වෙලා වැඩේ කරන්න කියලා. එතෙන්දී ඔහු මට මොකද්ද ඒ වෙලාවේ කිව්වා. අහලා පුරුදු ගීතයක් කිව්වා ඉංග්‍රීසි ගීතයක්. මට මතක නැහැ ඒක. ඒ අනුව මොන හරි ලියන්න කියලා. ඒක තමයි ඔය ගීතයට මුල ආරම්භය වුණේ. නමුත් මේ ඇතුලේ ඔබ යුද්ධයේ බිහිසුණු බව කලාකරුවට දැනෙන ආකාරය වාර්ගික අර්බුදයේ තිබෙන මේ ඒ යුගයේ තිබුණු ස්වභාවය එතකොට යුද්ධයේ ආදීනව එතකොට මනුෂ්‍යත්වය කියන්නේ මොකක්ද කියන කාරණාව හරිය අපූර්වට එකතු කරුවෙන් ගීතයක් කනගාටුවෙන් කිව යුතුයි කියලා තමයි මේ කෘතිය ඔබ මේ ගීතේ නම් කළේ. ඔව්. පොළොවේ උරුමේ කියමින් බිලිදී වී ගුම් ගුණදම් දහසින් මියනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවාසෝ කඳුලින් සැනෙහි ජයපැන් පුරමින්. ඇත්තටම කෙනෙකුට හිතන්න පුළුවන් ද ඒක මියුසික් ට්‍රැක් එකකට ලියපු ගීතයක් කියලා හිතන්න බෑ. ඔය වචන ටික බැලුවහම කොහොමද හිතන්නේ? උණුලේ විෂ වී සිරුරේ ඉසුරින් ගැටෙන අතරේ ගිනිමල් පිපිලා අහසේ ඇවිලේ ගිනිදැල් සයුරේ සාපවසින් ඉකි බිඳිනා සුසුමින් යදියන් හෙලනා මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරුමල මෙදෙලේ. අපි කතාවෙන් හාත්පසින්ම වෙනස් තැනකට යන්කෝ. මේ ජීවිතය ආදරයෙන් වැළඳ ගැනීමට සැලැස්වීම. ඔන්න එනවා මේ ටෙලිනාට්‍ය පසුබිම් ගීත රචනය. ඔව්. ගංගා සහ නිස්සංක නාට්‍ය. ඔව්. දැන් අපේ ලක්ෂ්මන් විජේසේකර සහෘදයා බයිසිකලේ පැදගෙන උන්න මේ රංගපෑම දෙනවා මේ තේමා ගීත හැටියට මේ ගීතය එකතු වෙනවා. මම මේ අහන්නේ සිනහ පිපෙනා මේ වසන්තය ගැන. ඔව් ඒක ගංගා සහ නිස්සංක චිත්‍රපටය සඳහා ගීතයක් ප්‍රධාන ගීතය හැටියට ඒක තිබුණා.
ඒ ගීත රචනා කරලා දෙන්න කියලා මට ආරාධනයක් ලැබුණා. ලක්ෂ්මණ විජේසේකර මහත්මයා තමයි මට වැඩි බාර දුන්නේ. එතනදී ගීතයේදී මම ලිව්වා හුඟක් දුරට. මොකද මට ලියන්න පුළුවන් අයියා මගේ සහෝදරයා කරුණාවන්ත සපුතන්ත්‍රීගේ නම කතාවක් ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටය හැදුනේ. ඉතින් ඒ කතාව මම 7ට තව කියවලා තිබුණා. ඒක නිසා මට හරි පහසු වුණා ඒ ගීතේ ලියන්න. මොකද මට ඕන කරන අමුද්‍රව්‍ය ඔක්කොම මගේ හිතේම තිබුණා. මගේ ගම ගැන. එතකොට ඒ පරිසරය. එතකොට ඒ රංගපාපු චරිත ඔක්කොම මගේ ඇඟේ ඇතිලෙනවා වගේ මට දැනුණා. මම කියවන්නද? ඔව්. නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින්. ආස සමුදුර වැළඳ සැනසෙන තැනක සංගෝමි හදසෙනේ සුසුමින්. නිබද සුවඳයි ඔබ නිසා මට ගම මැදින් හමනා පවන් සිහිලැල් ගම් දොරින් පිට මන් නොවේවා නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්. මේ ගමේ සංකල්ප. ගමේ සංකල්පයක්. හොඳ ගැමියෙක් ඇතුළේ තියෙන ආදරේ. ආදරේ ඔව් ඇත්තටම ඔව්. ලක්ෂ්මන් විජේසේකර තමයි තනු නිර්මාණය කරමින් සංගීත අධ්‍යක්ෂණය කළේ. එදා ලක්ෂ්මන් විජේසේකර සමග සමිතා මුදුන්කොටුව මේ ගායනා කළේ. දැන් අපි සූදානම් සමිතාගේ ආදරණීය දියණිය කාවින්දයාගේ සහයෝගයත් ඇතුව ලක්ෂ්මන් ලබා මේ ගීතය ගායනා කරනවා. ඇත්තටම හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ ගී පද සංකල්පනා සපුතන්ත්‍රි මහත්මයාගේ වගේ කුමාරදාස සපුතන්ත්‍රීගේ වගේ මේ ගීවල ආත්මය නිර්මාණය කළ
කුමාරදාස සපුතන්ත්‍රයට හිමිවන්නේ සමහර වෙලාවට ආත්ම තෘප්තිය විතරයි. මොකද මේ හැම ශිල්පියෙක් වෙනුවෙන්ම දිගු කාලීන දායකත්වයක් කුමාරදාස සපුතන්ත්‍ර මහත්මයා ලබා දීලා තියෙනවා. නිර්මාණකරු සැඟවෙලා ඒ නිර්මාණ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. නිර්මාණකරු ඔහු බව සමහර වෙලාවට මේ සමස්ත සමාජයවත් දන්නේ නැහැ. ඒ නිසායි අපි අද සියපත් පොකුරේ මේ මහා නිර්මාණකරුවා පිළිබඳ හෙළිදරව් කරමින් ඔහුගේ නිර්මාණ පිළිබඳ අගයන්න මේ වෙලාව එකතු කළේ. මොකද හැම මොහොතකම මට මතකයි මහාචාර්ය කාල ෆොන්සේකා සඳහන් කළා මේ පුද්ගල සම්මාදමක් ගැන. කුමාරදාස සපුතන්ත්‍රි, ආචාර්ය රෝහණ වීරසිංහ සහ සුනිල් එදිරිසිංහ මේ තුන්දෙනාගේ සහ සම්බන්ධය. ඉතින් හැම මොහොතකම බුද්ධිය ප්‍රඥාව සමගින් ඊටාම වටින විනයකින් යුතු වචන සමුදායක් මේ ගී නිර්මාණවලට එකතු වෙලා තිබුණා. අපි කතා කරමින් සිටියේ ප්‍රේමය ගැන, සිනහා පිපෙනා මේ වසන්තය ගැන. හැබැයි මේ ප්‍රේම සීමා මාලකයේ තනිවී කියන කිව්වත් ඔය ප්‍රේමයේ හොම්බම ගැන කතා කරන්න පුළුවන්. දැන් මේ ප්‍රේමයේ විරහව කියන තැන ඔබ කොහොමද ස්පර්ශ කරගත්තේ? විප්‍රලම්භ සුංගාරය කියලා අපි. ඔව් ඒක ආවේ ජීවිතේ බරක් ප්‍රේම කරලා. හොඳට ප්‍රේම කරලා. ඒකෙන් සිත් ඇවුලට පත් වුණාට පස්සේ මට ඇති වූ හිත් වේදනාව තමයි මම ගීතවලින් මම ප්‍රකාශ කළේ. ගීත කිහිපයක් තියෙනවා. එපා හිරුපා යන ගීතය. එතකොට හදේ කොතනක වගේ තැන් වල. ඉතින් ඒ අනුව මම ඒ අදහස් ඒ හැටියට ප්‍රකාශ කළා. ඒවා අවශ්‍ය ගායකයින් ලවා සංගීත සංයෝජකයින් ලවා ඒවා ගායනා කරලා ඔබ අතරට ගෙනාවා. ඒවා රසික හුඟක් අගය කළා. ඒ අනුව මමත් ඒ යුගයේදී ඉතාමත්ම ජනප්‍රිය ගීත රචකයෙක් හැටියට ඔබ අතර වැඳුණා. දැන් ඔය ගමම් මගක් තිබුණාද ප්‍රේමචාරිකාවේ? ඔව්. නේද? රෝහණ වීරසිංහ මහත්මයා ගායනා කරන ගීතයක්. ඔව්. පිලේ පහන නිව්වාම දෙපානා ගන්නට. ඔව්. ඔව්. කොහේ යන්නද කොහේ එන්නද? මේ ඔක්කොම ඇතුලේ ඔය කියන කතාව අඩු වැඩි වශයෙන් තැම්පත් වෙලා තියෙනවා. දැන් මේ ජීවිතයයි ප්‍රේමයයි අතර තියෙන මේ අවියෝජනීය සහ සම්බන්ධතාවය. මම හිතනවා ඔබ කතා කළ යුතුයි. ඔබට ප්‍රේමයේ මුණ ගැසීම, ඒ මුණ ගැසීම ඇතුළේ බොහොම ප්‍රේමණීය ගීත කිහිපයක් නිර්මාණය වෙනවා. ඔව්. අර යුගය චැප්ටර් ක්ලෝස් වගේ නැකලා ගියට පස්සේ ඉන්පසුව නාරයන් පිට ලක්ෂ්මණලා ගෙදර මම ඉන්නකොට ඒ ආසන්නේ අල්ලපු ගෙදර කිව්වොත් නිවැරදි එක ආපු සුන්දර තරුණියක් මට මුණ ගැහුණා. ඉතින් ඇයත් එක්ක අවුරුදු 15කට වගේ පස්සේ නැවතත් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගුණා. ඒ අනුව තමයි මම හුඟක් දුරට මලක් වෙලා ඔබ පින්න ගීතය ඇතුළුව ගීත ගණනාවක් ඉදිරියේදී මම රචනා කළා. ඒව තමයි සුනිල් ඇතුළුව එඩ්වඩ් යකෝඩි එහෙම ගායනා කළේ. දැන් ඔබ දේශාභිමානය ගැන, ප්‍රේමය ගැන, මේ විරහව ගැන, මේ සියල්ල ගැන කතා කරන අතරේ ළමා මනසට ඔබ කතා කරනවා. ඔව්. ඒකට වෙනස් විදිහකට කතා කරන්නේ. දැන් මම දැක්කොත් එහෙම අපේ ඔය නීලවලාවෙන් සඳමතු වන්නේ. ඉස්සර මං ගිය පාසල ඇරිලා කියන එකෙත් මේ ළමා මනස කොහොමද මේ සංකල්ප මවා ගන්න කියන කතාව. ඔය ඊටත් වඩා මේ මිදුලේ වැලි මාලිගාව වගේ ගීතයක්. ඔව්. ඒකත් රෝහණ තමයි මට මෙලඩියක් හදලා දුන්නේ. නෙවෙයි මේ ගීත ලියන්න කියලා ආරාධනා කළේ. මම ගීත ලිව්වා. ඊට පස්සේ සුන්දර තනුවක් නිර්මාණය කළා. ඒෂලා මෙන්ඩිස් කියන ඒ කාලේ හිටපු පොඩි ගෑනු දරුවෙක් ලව ගීත ගායනා කළා. මම හිතනවා මගේ හදවතේ තිබුණු හැඟීම් ගොඩක් මං ගීතෙන් එළියට දාගත්තා කියලා. දැන් මං ඇහුවොත් එහෙම ඔබ තමන්ගේ ජීවිත කතාව ඇතුලෙන් ගීත ලියපු මිනිස්සෙක් කියලා. ඔව්. පිළිගන්නවා. ඔව් ඒක හරි. බොහෝ දුරට හරි ඒක. ඔව්. එතකොට දැන් මේ ගීත ඇතුලේ ඔබ දෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන් දරුවෙක්ගේ ආමන්ත්‍රණය ඇසෙන පරිදි තාත්තෙක් අහන්න කැමති දේ. ඔව්. නැත්නම් දරුවට හිතෙන දේ නෙමෙයි. ඔව්. දුවේ කියා මා අමතන් පියාණනි. පියාණනි. ඔව්. ඇත්තටම මේ දුවට කියන්න බැරි දෙයක්. මෙතන ඒ ගෑනු ළමයා ලව්ව කියවලා තියෙනවා මම ගොඩට.
තාත්තට ඇහුණා තාත්තා හරි ආදරෙන් ඒක පිළිගන්නවා ඇත්තක් කියලා. ඉතින් ගීතය මට ඕන විදිහටම ගීතය රචනා වුණා. ඒ යුගයේදී ජනප්‍රියම ගීතයක් හැටියට ගීත ඉතුරු වුණා. මම හිතන්නේ පාසල් පොතකටත් ඒක ගීතය තෝරගෙන තිබුණා. ඕනෑම කුඩා දරුවෙක් ඔව්. දන්න ගීතයක්. දන්න හැබැයි ගීතයක්. ඒ ගීතය අහන්න අපි අවස්ථාව උපයෝගී කරගමු. ඊට ඉස්සෙල්ලා දීපිකා ගාවට ගිහිල්ලා එන්න ඕන. ඔව්. එතනක් තිබෙනවා පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව දූ දරුවන් හිනෙහි ඇති දූ. ඔව්. උන්ගේ සිත රැති තනිය මකන්නට මවකට කවදා හැකි වේද? මේ පවුල් සංස්ථාව ඇතුළේ තියෙන මේ සුන්දරත්වය. ඔව්. බැඳීම. ඔව් ඒක ටෙලි නාට්‍යයක් සඳහා මට ලැබුණ ආරාධනයක් තමයි ගීතය රචනා කරන්න හේතු වුණේ. ගීතය ලිව්වා. වදුරට ගීතය සාර්ථක වුණා. ඉතින් මම හිතනවා කෙනෙකුට තමන්ගේ පියා වෙනුවෙන් කියන්න පුළුවන් සියලුම දේවල් ඔය ගීතයේ වචන කීපය තුල වචන කීපයක් ගීතේ තියෙන්නේ. මම ඒකෙදි මම පොතක ලියන්න පුළුවන් වචන ප්‍රමාණයක් මම ඒ ගීතෙන් යන්තම් අතර ගෙනිච්චා කියලා. මේ හැම කාරණාවක් ඇතුළේම උත්සාහ කරන්නේ සහෘද රසිකයාට ආමන්ත්‍රණය කරන්න පුළුවන් පොදු වටපිටාවක් ගොඩනගා ගැනීම. පොදු රසවින්දනයක් ගොඩනගා ගැනීම. පේනාසිප් සයුර දෙතර සියල් සතර දැන පිරිසඳ ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමි. මිනිස් මහිම දෝතින්ගෙන සිනාසෙමි. තාත්තෙක්ගේ ප්‍රාර්ථනාව. එදා රේෂලා මෙන්ඩිස් ගායනා කරපු මේ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහන් තමයි තරු නිර්මාණය කරමින් සංගීතවත් කළේ. අද මේ වැඩසටහනට අපි ආරාධනා කළේ මලීෂා වාද්දුවගේ දියණියට. මේ ගීතය උදාහරණ කොට ගායනා කරන්න. පිති පදවිය ලබන්න ගල්වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමි ඔබේ ලොවට සඳහිරු වී එළිය දෙමි මිදුලේ වැලි මාලිගාව සත්පිති පදවිය ලබන්න ගල්වැට ළඟ වාඩි වෙලා පායන හැටි බලන්න
ඔබ ලිව්ව ගීත අතරේ මේ අර චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ ආපසු හැරී බැලීම යනුවෙන් නම් වෙලා තිබෙන ගීතය මම හිතනවා ටිකක් විශේෂයි කියලා. මොකද මේ පද යෙදීම දසිස් දිනා රුපු රජුන් නසා ලොව තෙදින් තමා නතු කලෙම් මෙමා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. මේ වචන සාමාන්‍යයෙන් ගීතයක් ඇතුලේ මේ තරම් සාරගර්භව යෙදෙන අවස්ථා බොහොම දුර්ලභයි. ඔව්. එතනදි කියන්න ඕන මම මාර පැරණි සාහිත්‍යයේ මා අසුරු කළ පොත්පත් ඇසුරින් මා ලැබූ අත්දැකීම් සහ භාෂා ඥානය පාවිච්චි කරලා තමයි මම ඒ වචන ටික යෙදුවේ. ඉතින් ගීතේ ඉතුරු කොටසටත් ඒ වගේම පුළුවන් තරම් දුරට ඒ ආශ්‍රිත වචන යොදලා ගීතේ සාර්ථක කරගන්න තමයි මම හොඳට මහන්සි ගත්තේ. ඒකත් අර වගේ වේලාසෙනින් තනුවද්ද? නෑ. ඒක මගේ නිර්මාණයක්. ඒ නිර්මාණය ඇතුලේ ඔබ මොකක්ද අපේක්ෂා කළේ? ජීවිතය අනියත බවද නැත්නම් අපි කොච්චර මේ ජීවිත කාලේ හැප්පුණත් මේ දිනන දෙයක් නෑ කියන එකද? ඔව් ඒක තමයි කියන්න මම මහන්සි ගත්තේ. මම හිතනවා ගාද්දරට කියුණා කියලා. ඇයි ඔබ එහෙම ලියන්නේ? මොකද විශේෂ අත්දැකීමක් තිබුණේ නැහැ. නිදහසේ ඉන්නකොට පොඩ්ඩක් මට හිතුණා හැම දෙයක් ගැනම ලිව්වනම් මේකත් ගීතයක් හැටියට ලිව්වොත් සාර්ථක වෙයි කියලා. ඉතින් කියන්න කෙනෙකුත් ඉන්නවනේ. සුනිල් බොහොම ආසාවෙන් ගීතේ බාරගත්තා. රෝහණ එකට ගීත අනුවක් හැදුවා සාර්ථකම විදිහට. ඉතින් ඒ අනුව මම ගීතේ ලිව්වා. ඒ ගීතය සුනිල් ගායනා කළා. ඒ ගීතය හුඟක් දුරට ජනප්‍රිය වුණා. ඔබට එක්තරා අවස්ථාවකදී ඔබ මෙනෙහි කරන සිදුවීමක් උගා ඈත දවසක සිදු වෙනවා. ඔබ මට කිව්ව විදිහට දුම්රිය යන අතරතුරේ කවුලෝකින් දැක්ක මේ රාමදින මිනිස්සෙකුට එයාගේ දරුවා ඇවිල්ලා දන ගහලා වැඳලා යන රූපරාමුව ටක් ගාලා මිස් වෙනවා මේ ජනල් කවුලුවක් අස්සේ. ඔව්. එතන ඉඳලා කතන්දරේ. ඔව් මම බේරුවල ඉඳලා කළුතරට එන්නේ කෝච්චිය හැමදාම. කෝච්චිය එනකොට පයාගල හරියදී පයාගල වංගුවේදී කෝච්චිය නවතිනවා. මොකද ඩබල් පාරවල් දෙකක් තිබුණා කෙනකදී කෝච්චියට යන්න එක පැත්තක් ඉඳලා දෙන අනිත් පැත්තෙන් කෝච්චිය යනවා. ඉතින් ඔය නවතින කාලය විනාඩි 5ක් වගේ ආසන්න කාලයක්. ඒකදී වම් පැත්ත බලනකොට පේන්නේ බස් යන පාර. ඒකම තියෙන පොල් රුප්පාව. ඒකම තියෙන මහමූද. ඉතින් බොහොම මේ දෙක තුනම ඊටම සමීපව තියෙන්නේ. ඉතින් ඒ පොල්ගස් මණ්ඩිය පැහැදිලිවම පේනවා. ඉතින් අර පොඩි ජයක් තිබුණා ඒ කාලේ. දැනට අවුරුදු මම හිතන්නේ කියන්නේ මගේ වයසත් එක්ක බලනකොට ඒ යෝගිය හැටියට අවුරුදු 18ක විතර වයසේදී සිදු වුණේ. කුඩා දරුවෙක් ගෑනු ළමයෙක් ඇවිල්ලා පොත් ටික බිම තියලා තාත්තට මන්දිනවා පොල් ගහන්න නගින්න ඉස්සෙල්ලා. තාත්තා මන්න පෙට්ටියේ ඉන්නේ බැඳගෙන ආයුධ ටිකත් ඉන්නේ ගහගෙන ගහන්න නගින්න සූදානම් වෙනවා. එයා තාත්තා හැංගීමක් නැතුව දරුවාගේ ඔළුව අත ගාලා බුලත් ටික කාලා කියලා ටිකක් ගහලා ගහට නගිනවා. එච්චරයි දකින්නේ. ඒක හරිය අනුවේදනීය විද්‍යාව. මොකද පුංචි ළමයා බැඳලා කියලා අත ගණන් ගත්තෙත් නැහැ. එයාට හැංගීම නැහැ. නමුත් මේ තාත්තා ගහට නගින්නේ දරු පවුල කාර්යස කරන්න. හරිම මේ අනුවේදනීය සිදුවීමක් ඒක. එයා ගහට නගිනවා. නැගලාගේ පාඩියා මල් කපාගෙන යනවා. දරුවා බැලලා පාසලට යනවා. ඉතින් මම කාලෙකට පස්සේ කොළඹ ඇවිල්ලා රස්සාවක් කළා. මට වාහනයක් තිබුණා. වාහනේ මං ගෙදර යනකොට මට මේ සිද්ධිය හම්බෙන් මතක් වුණා. ඒ ගේ ළඟදී වාහනේ මම නවත්තගත්තා. නවත්තගෙන ගෙදරට ගිහිල්ලා ඒ කියන්නේ එනුත් අවුරුදු 30කට වගේ පස්සේ. එතකොට මම විවාහකෙක්. විවාහලා හිටියේ. ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා මේ තට්ටු කරලා බලනකොට අම්මා ආවා. ගෑනු කෙනෙක් ආවා. මම ඇහුවා මේ ගෙදර මෙහෙම සිද්ධියක් සිදු වුණා. ඒ කාලේදී කවුද ඒ හිටියේ කියලා. ඒ මාසයක්නේ මම තමයි කියලා. ඒ චූට් දරුවා තමයි ලොකු මහත්තයලා ඒ දරුවා ඉස්කෝලේ ආවලා එයාගේ දැටලා ඉන්නවා. ඉතින් මම ඇහුවා දැන් මොනවද කරන්නේ කියලා. දැන් මගේ ස්වාමිපුරුෂයා රාමදිනෝ ඒ රාටි විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ කියලා. ඒ පරම්පරාවත් ඒකමයි කරන්නේ. ඒ දෙවෙනි පරම්පරාව යන්නේ ඒකටමයි. ඒ පාරමයි යන්නේ. ඉතින් මට ඇත්තටම හරි දුකක් ඇති වුණා. ඒ කියන්නේ බොහොම අනුවේදනීය සිදුවීමක්. ඉතින් ඒක තමයි මම ගීතයක් හැටියට ලිව්වේ. ඔය කියන්නේ කම්කරු පන්තිය හැමදාම කම්කරු පන්තිය. හැමදාම එහෙම තමයි වෙන්නේ. හැමදාම කම්කරු පන්තියේ තමයි ඉන්නේ බලන්න. අන්දරේ ඔය ගැන සඳහන් කරලා තිබුණ වෙන විදිහකට. ඔව්. නේද? රාමදින්න ගැන. ඔව්. හැබැයි ඊට පස්සේ ඔය පිළිබඳ රචනා කරලා තිබුණා පී.බී. අල්විස් පෙරේරා කවිය. ඔව්. එතුමා ලියලා තිබුණා හින බැඳි ලැබු කැටේගෙන පීයා පතුර සමාජයට දෙන්නට මත් වෙන වතුර බිහිසුණු ගමන් යන විට අතුරෙන් අතුර විනෝදයක් හැම ඇති වේ විද මිතුර ධනපතියෙකු වෙන්ට දී මිනිහෙකුට ඉඩ උඹ ජීවිතය එල්ලා ඔය කඹේ උඩ යන්තම් යැපෙන බව කර මුළු දවස වැඩ දිගටම කියා දෙයි මට මල් තැලෙන හඬ කියලා. සපුතන්ත්‍ර ලියන්නේ එහෙම නෙමෙයි.
මලින් මලට ඉගිලුණාට සමනලයින් නොවේ. අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නෙවේ. හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩියේ උන්නේ කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ. ඔව්. මේ ජීවිතය පිළිබඳ ගැඹුරින් සොයාගෙන යන කාරණාවේදී අර ඔබේ බුදු බැති ගී හරසර ඇතුලේ මතුවෙන්නේ මේ සත්‍ය සොයාගෙන යාමද? මම මේ කියන්නේ සොයා පිළිසරණ ඔව්. නිදුකාණනේ වගේ ගීතය ඇතුලේ ගත්තාම මේ බුදුන්ට ආපහු ආරාධනා කරන කතාන්තර තියෙනවනේ. ඔව්. ඒ බොහෝ දුරට ඒක හිතෙන්න පුළුවන්. නමුත් මම ඒ තරම්ම දුරට ඒක හිතුවේ නැහැ මේ ගීතේ ලියුමේදී. අර බුදුබැති ගීතය ලියනකොට නම් ඒ හැඟීමක් තිබුණා වගේ තත්ත්වයක් තිබුණා. නමුත් මේක සරල ගීතයක් හැටියට ලියනකොට මට ලැබුණ අත්දැකීම තමයි පුළුවන් දුරට මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිදුකාණනේ යොමා බුදුනෙත කුලිනුනේ වඩිනු මැන නිදුකාණනේ. මේ දුක්ගින්දර මේ භූමියේ නිමන්න ඔව්. කවියෙක්ගේ ඇතුලේ මතුවෙන සංකල්පන. ඔව්. අපි යමුද අපි කවුරුත් ආදරය කරපු එඩ්වඩ් ජයකොඩි කලා ශිල්පියා ගායනා කරන ගීතයට අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳ වී නෑ සිතුවා. ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාන. මේකට මේ හෝඩි පොතක් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔව් මෙහිමයි. ඔය ගීතයත් මෙලඩියක් හැදුවේ මියුසික් ට්‍රැක් එකක් හැදුවේ. හදලා ඒ ට්‍රැක් එක මට දුන්නා. දෙනක මං එඩ්වඩ් කිව්වා මං ඔයාලට හෝඩි පොතක් ගෙනත් දෙන්නම්. හෝඩි පොත ගැන මේක සින්දුව ලියන්න ඒ කියන්නේ මේ කල්තියා සැලසුම් කරපු දෙයක්ද? ඔය යා නෑ එයාට හිතලා තිනවා මට ගීතයක් ලියන්න කියලා කිව්වා. මගේ වෙලාවක් තිබුණා ඒක මට ලියුන්නේ නෑ. එතනදී අනිත් ගීත ඔක්කොම සම්පූර්ණ කරලා ඒ කැසට් එකට අවශ්‍ය වෙන එක ගීතයක් සඳහා ඒක ගීත 11 තිබුණේ කාලේ 12 වෙනි ගීතෙට මියුසික් ට්‍රැක් එකක් ගත්තා. අරගෙන ඒක මට මගේ ගීතය හැටියට සඳහන් කරලා තිබුණා. ඒක තමයි මට දුන්නේ. දෙනක මම එඩ්වඩ් කිව්වා මේ හෝඩි පොත ගැන මේ ලියුවොත් හොඳ වැඩිය මම ඔයාලට හෝඩි පොතක් ගෙනත් දෙන්නම් කියලා. ඒ වගේම පොතක් ගෙනත් දුන්නා මට. ඒ ගීතය මම රචනා කළේ පොත බලලා පොත බලනකොට මට මගේ ওই හෝඩි පොතම පොඩි කාලේ කියවලා තියෙනවා. ඒ වගේ මට මතකයි ඔක්කොම. ඔව්. එතෙන්ට මට මනසින් යන්න පුළුවන්කම තිබුණා. ඒ අනුව තමයි අකුරු මැකිනාගේ ගීතේ සාර්ථකව මම ඒ ගීතයක් හැටියට දොට්ට ගත්තේ. කුමාර රෝදය ඇතුලේ තමයි මේ සියලු සංකල්පනා කරගෙන. අපි දුවමු, අපි පනිමු, ගී කියමු, අපි නටමු, ඇත්පොරයට අපි ඇහැයවමු, බාලවියට පානගමු. අද පරම්පරාව කියෙව්වත් නැතත් ඒක කියවපු පරම්පරාවක් මේ ඉතිහාසය අපිව ආගෙන ඉන්න නිසා මම හිතනවා මෙහි තිබෙන වටිනාකම් තවත් ස්මතු වේවි. අපි විශාරද එඩ්වඩ් ජයකොඩි ශිල්පියාණන්ට ආරාධනා කරන්නේ මේ මතකය ටිකක් අවසන්.
කියමු අපි නටමු ඇත් පොරයට අපි ඇහැ යවමු පාලවියට පානඟමු අකුමකීනේ කොල්ල ගැලවීනේ බොඳවීනේ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි ඕනි පොතේ පාඩම් අකුමකීනේ කොල්ල ගැලවීනේ බොඳවීනේ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි ඕනි පොතේ පාඩම් කුමාරදාස සපුතන්ත්‍රී ඔහු ලියූ ඉතාම අගනා නිර්මාණ රැසක් සමග අපි මේ සැරිසරමින් සිටින්නේ. තමන්ගේ ජීවිත කාලයේ අවුරුදු 77ක් ඇතුලේ ලැබපු අත්දැකීම් අනුසාරයෙන් නිර්මාණය වෙච්ච ගීත කියන්නේ මිනිසෙකුගේ ගමන් මගේ සුවඳ. මම ඔබෙන් ඇහුවොත් මේක ටිකක් මම මේ දේශපාලනයේ තියෙන වචනයක්. සාහිත්‍යකරුවා මානව හිතවාදියෙක් විය යුතුයි කියන ගාන. ඔබ ඒ පරිණත ඥාණයෙන් අපිට කොහොමද ඒක විස්තර කරලා දෙන්නේ? මෙහෙමයි මානව හිතවාදියෙක් කියලා කෙලින්ම ලෙවලයක් ගාලා හඳුන්වන්නට මම කැමති නෑ කොහෙත්ම. ඔහු මිනිසෙක්, මිනිසෙක්. මිනිසාගේ සිතුම් පැතුම් එක්ක සමහර අවස්ථාවලදී ඔහු ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් මිනිසෙක් වුණාම බොහෝ දුරට ඔහු හිතන්න ඕන මනුස්සකම ගැන. මිනිසා ගැනම හිතන්න ඕන. එතකොට මම හිතන්නේ ජීවත් වීම අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි ඔබ ලියන්නේ මිනිසා සුවඳයි මලසේ ඔව් කියලා. ඔව් ඔව්. එතකොට ඔබ සොයා පිළිසරණක් වගේ ගීතයක් ඇතුලේ අසරණව සොයාගෙන යන්නේ මේ සමාජයට මොනවද තව අවශ්‍ය වෙන්නේ? ඇයි මොනවද අපි ගාව අඩු? ඔව් එහෙමම මට ඒක පැහැදිලිව කියන්න අමාරුයි. මිනිසුන් ඇත්තටම මිනිස්සෙක් වුණාම හැම මොහොතේම ජීවත් වෙනවා කියන්නේ කිසියම් දෙයක් හොයාගෙන යෑම සඳහා ගමනක් යනවා. එතනදී ඔහු අසරණ වෙනවා, තනි වෙනවා. එතකොට බොහෝ දුර මම්මුලා වෙනවා, අසරණ වෙනවා. අන්න ඒ වගේ වෙලාවවලදී ඔහුට පිටර කෙනෙක් ඉන්න ඕන. කවුරුවත් නැති වුණාම මම හිතන්නේ බුදුන් වහන්සේගේ පිට ඔහු බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඔහු අන්තිමට කියන්නේ. අර ගීතය අවසාන කොටසෙන් කියන්නේ ඒ ටිකයි. දැන් ඔබ ඇතැම් වෙලාවට ප්‍රේම ගීතවලට පවා මේ බුදුදහමේ හරය ඇතුල් කරලා තිබෙනවනේ. මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමකගේ මාතෘකාව ගැන කතා කරනකොට දැන් එක තැනක් තිබෙනවා ඇසුවේද කවුරුන් හෝ බෙන් ගැයුවේ ඇයිද ප්‍රේමේ නමින් කියලා. ඔව්. එතකොට මේ ගැඹුර සොයාගෙන යාම මෙතන දැන් මේ පිටුපස්සෙන් එනවනේ ඔබේ රසිකයාත්. ඔව් ඇත්තම එනවා. ඔව් එන්න ඕන එහෙම. මොකද මම කියන දේ හරියාකාරව තේරුම් ගත්තා නම් ඔව් අනිවාර්යයෙන් මෙතනට එන්න ඕන. ඉතින් මම හිතන්නේ හැම ගීතයක්ම වගේ ප්‍රේමයේ සුන්දරත්වය ප්‍රකාශ කිරීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මාතෙන් ලියවුණු හැම ගීතයක්ම රසිකයන් වැළඳගත්තෙත් අර මගේ ඒ තියෙන ස්වභාවය තේරුම් ගත්ත නිසා. හැබැයි කඩපතනක් තිබ්බා. ඔව්. නොතවෙන්න නොහඬන්න සත්‍යයේ මලගමට. ඒක වෙන කතන්දරයක් නේ. ඒක පොඩි දේශපාලන මුහුණුවරකගේ ගීතේ තියෙන අමුම නොකියුවා වුණාට සත්‍ය කියන එක හැමදාම හංගලා තියන්න බෑ. කොච්චර හැංගුවත් කවදා දවසක ඇත්ත මතුවෙනවා. ඉතින් ඒක මූලාරම්භය කරගෙන තමයි මම ගීත රචනා කළේ. ඔබ ලියා තිබෙනවා නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මලගමට ගහලයා ඔබයි මේ මරණේ හිස ගැසූයේ ඔබයි විස පෙවූයේ ඔබයි හඬා වැළපෙන්නේද අද ඔබයි කියලා. සාමාන්‍ය මිනිසුන් කරන දෙයක් නේ. හැමදාමත් ඒ වැරද්ද කළා කාටට ඇඟිලි දික් කළා මග හරිනවා එකෙන්. ඒක තමයි මට ඔතෙන් එකපාරට සිහිපත් වුනේ. මම ඊටාම සරල ප්‍රශ්නයක් ඔබෙන් ආයෙත් අහන්නම්. ඔව්. ඔබේ ගීත ඇතුලේ කවියට තියෙන ඉඩකඩ කොහොමයි කියලාද ඔබ හිතන්නේ? මොකද මම මුලින්ම කවි ලිව්වේ. කවියෙක් හැටියට තමයි මම මතුවුනේ. ගීත ලියන්න ඉස්සෙල්ලා පාසල් නවදීදී කවි සංග්‍රහයක් කළා. ඒ සංග්‍රහයේ සංස්කාරවල හිටියේ මම. එතෙන්දී ඒ කවියෙක් හැටියට මා ලැබුව අත්දැකීම් තමයි පසු කාලීනව ගීත බවට පරිවර්තනය වුණේ. ඒ කවි හැටියට ලියපු දේවල් තමයි ඉන්පස්සේ ගීත බවට ගීත හැටියට එළියට ආවේ. එතෙන්දී මම හිතනවා කවියෙක් හැටියට මා තුළ ඇති හැකියාවත්
මම බොහෝ දුරට අගය කරනවා කියලා. එතකොට අර රෝස කුසුමක් පිපේවි වගේ ගීතයක් ඇතුළේ සුනිල් ලෙදරසිංහ ගායනා කරන. ඔව්. ඒකත් එතන ඇතුළේ තිබෙනවනේ මේ ජනවහරේ භාවිතා වෙන උපමා රූපක මේ ඔව්. ආදී වශයෙන් කතා බහ. ඔව්. ඒකත් ඇත්ත. ඒකත් නාරයන් පිටදී ලක්ෂ්මණලා ගෙදර ඉන්න කාලේ ගීතයක් ඒක මම කිව්වා මගේ ආදරවන්තය අල්ලපු ගෙදර හිටියා කියලා. ඒ වෙනුවෙන් සඳහා ලියපු ගීතයක් ඒක. පසු කාලේ මම යාට කියලා තිබුණා ඒක. ඔව්. හැබැයි මලක් වෙලා ඔබ පිපෙන්න. ඔව්. ඒකත් ඒ වගේමයි. ඒ යුගයේම ලියපු ගීතයක් ඒක. ඒ ගීත දෙකම සුනිල් ලෙදරසිංහ ගායනා කළේ. ගායනා කළේ. අපි දැන් සූදානම් වෙන්නේ ඒ රිද්ම රටා ඔස්සේ ඔබේ ප්‍රේමය හඳුනා ගන්න. මම කැමති බිරින්දා ගැන වචනයක් කතා කරනවා නම්. ඔව් බිරින්දා මාතලේ කෙනෙක්. එතකොට කුමාරි ජයකොඩි ඒ කාලේ දැන් සපතන්ත්‍රි කැල්ල පාවිච්චි කරන අය. එතකොට මගේ සියලුම අවශ්‍යතාවයන් ඉෂ්ට කරමින් දුක සැප සොයා බලමින් උදව් කරන කෙනෙක් එයා. ඉතින් හුඟක් දුරට විවාහ ජීවිතය සාර්ථකයි. දරු දෙදෙනෙක් ඉන්නවා. ඒ දරු දෙදෙනාගේ ආශිර්වාද ඇතුව කලා ජීවිතයේ විශ්‍රාමික සුවයෙන් අද මම ඔහු දෙදෙනා සමග බිරිඳත් එක්ක ගත කරනවා. දරුවන් නිර්මාණකරණය යෙදෙනවද? දුවගේ හැකියාවක් තියෙනවා. වරින් වර ගීත ලියලා මට පෙන්නනවා. හොඳයි. නරක නෑ ඒවා. පුතා IT මේ තාක්ෂණ පැත්තේ රැකියාවක් කරන්නේ. දුව මේ ආයතනයේ වැඩ කරනවා. ඉතින් අපි බොහොම සාධාරණව සම්පූර්ණ ජීවිත ගත කරනවා. අපි එනගේ සියල්ල වෙනුවෙන් මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න කියලා. ඔව්. මේ වැඩසටහනට ගීතය එකතු කරගනිමු.
අපි සෑහෙන දුරට යම්තාක් දුරට ගැඹුරට මේ සොයමින් පැවතුවේ මිනිසෙක්ගේ හිතේ ඇතිවන සංකල්පනාවල තිබෙන වටිනාකම්. ඒ වගේ තිබෙන ලාලිත්‍ය, ඒ වගේ තිබෙන ගුණාත්මක බව. මේ සේරම අතරේ ඔබේ මේ සපුමල් සුවඳ මේ කෘතිය ඇතුළේ එක තැනක අපේ කපිල කුමාර කාලිංග සහෝදරයා ලියලා තිබුණා. අද ඉදිරිව තිබෙන්නේ මිනිත්තු 3 සංස්කෘතික පැකැට්ටු. ඒ වයින් සෑහීමකට පත්වන්න සිදු වෙලා තිබෙනවා කියලා. මේ කතාවත් එක්ක අද සංස්කෘතියට ඔබේ ගැලපීම ඔබට හිතෙන දේ මම කැමති කතා කරන්න. ඔව් ඇත්තටම ඒක තමයි වුණේ අන්තිමට. කොයිතරම් පොත්පත් ලිව්වත්, කොයිතරම් සංග්‍රහ ප්‍රචාරය වුණත් මම හිතන්නේ අර විනාඩි 3ක 3මාහක ගීතයක් ඇතුළත් වෙන ඒ සංස්කෘතික පැකැට්ටුව කියලා හඳුන්වපු ඒ CD එක එහෙම නැත්නම් සංගත තැටිය හෝ එහෙම නැත්නම් මේ කැසට් එක තමයි අන්තිම අවසාන වශයෙන්ම ඉතුරු වුණේ. ඉතින් කෙනෙක් අරන් ගිහිල්ලා අහන්නේ ඒක. අහලා ඒක තමයි රස විඳින්නේ. ඒක තමයි රසිකයාට අවසාන වශයෙන් ඉතුරු වෙන එකම දේ. දැන් ලෝකේ වෙනස් වෙලා. මේ වෙනස් වීම ඇතුලේ රසිකත්වය, ඔහු භාවිතා කරන තාක්ෂණය, එතකොට ඔහුට තිබෙන කාලය, ඉඩකඩ, ගීතයක් අහන්න විඳින්න තිබෙන විවේක බුද්ධිය, මේවා වෙනස් වෙලා තිබෙන කාලෙක ගීතයට තියෙන තැන පිළිබඳව ඔබ යම් ආකාරයක විමර්ශනයක් කරලා තිබෙනවා. නෑ, එච්චර දුරට නම් මං හැදෑරුවේ නැහැ. නමුත් පොත්පත් කියවලා තියෙනවා. සංග්‍රහවලදී පළවෙනි දේවල් මං කියවලා තියෙනවා. ඒ ලබාපු දැනුවෙන් තමයි මම තේරුම් ගත්තේ ගීතය කියන්නේ මනුස්සයෙකුට හදවතට කිට්ටු වෙන්න පුළුවන් ලෙහෙසින්ම මාර්ගය. නැත්නම් උපක්‍රමය කියලා. ඒක හරියට කළොත් එහෙම හරි නොකළොත් එහෙම වර්තමාන තත්ත්වයටම ඇද වැටෙනවා. දැන් තියෙන තත්ත්වයටම ඒක ඇද වැටෙනවා කියන එක තමයි මම එදාත් විශ්වාස කළේ. ඒක අදත් එහෙමයි, හිතත් එහෙමයි. දැන් ගීපද රචනා කලාවේ ඔබේ අත්දැකීමේ වයස ගත්තොත් එහෙම කොච්චර විතරද? බැලුවොත් අවුරුදු 45ක් 48ක් වගේ කාලයක් වෙනවා ගී ලියන්න පටන් අරගෙන. තාම පන් ඉඳ හිදිලා නැහැ නෑ, තාම නෑ. දැන් උනත් පුළුවන්. ඔව්. මේ දිනවල පොඩ්ඩක් අසනීප තත්ත්වයේ මම ඉන්නේ. ඒක නිසා පොඩ්ඩක් අපහසුතාවයක් තියෙනවා. ඒ වුණත් මම හැකිතාක් තුර මහන්සි ගන්නවා අවස්ථාවක් වුණොත් එහෙම රචනාවක් කරන්න. මට ඇහුණා කණින් කොණින් මේ ගීත ලියලා වැඩක් නැහැ කියන සම්මතය ඔබත් ඉන්නවා කියලා. එහෙමත් තියෙනවා. වර්තමාන තත්ත්වය අනුව බලනකොට විශේෂ මාධ්‍ය වලින් කරන දේවල් ඇහෙනකොට ප්‍රචාරණ කටයුතු සඳහා වීදම් කරන හැටි ප්‍රමාණය දකිනකොට අපි මොනවා කරලා තියෙන කියලා හිතමු. මොකද අපි කිසි කෙනෙක් සල්ලි හම්බ කළේ ගීත රචනා කරලා නෙමෙයි. ගීත රචනා කළේ ආත්ම තෘප්තිය සඳහා. ඒ රචනා කරපු දේවල් පසු කාලීනව ජනප්‍රිය වුණා. ඒවා රසික අතරට ගියා. ඔවුන් ඒව අගය කළා. ඒකම අපි තෘප්තියක් ලැබුවා. ඒ තෘප්තිය තමයි සදාකාලික අපිට අවසාන වශයෙන් ඉතුරුනේ. එහෙම නැතුව මුදලක් බලාපොරොත්තුව ගීතයක් විකිණීම සඳහා අපි කිසිදාක ජීවිතේ ඉදිරිපත් වුණේ නැහැ. දැන් වෙලා තිනවා. දැන් ඒ ගීතේ වාණිජකරණය වෙලා නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම දැන් වෙනසක් ඇති කරගත්තා කමක් නැහැ කියලා. මම එහෙම හිතුවේ නැහැ කවදාවත්. අදත් නැහැ. නමුත් දැන් ඒ තත්ත්වය උඟක් වෙනස් වෙලා අපිට ඒ කට්ටිය උදව් කරනවා. ඒ වයින් තමයි අපි හැමදාම කරගන්නේ. කාලයත් එක්ක සංස්කෘතිය ගලාගෙන යෑමට ලක් වෙලා. ඔව්. ඒ ගලාගෙන යාමේදී ඒවට එකතු වෙන දේවල් එක්ක සමහර වෙලාවට අර ඉස්සර තිබුණු පිරිසුදු දියදහර නොවෙන්න පුළුවන්. ඔව්. නේද? ඇත්තට. ඔබේ මේ ගීත ලයිස්තුවත් එක්ක සසඳන බලනකොට දැන් කැසට් සංස්කෘතිය ඇතුලේ ඔව්. ඔබ බොහොම වටිනා ගීත සමුච්චයක් එකතු කළා. ඔව්. ඊට පස්සේ මේක සංගත තැටියට ආවා. ඔව්. දැන් YouTube සංස්කෘතියට ඇවිල්ලා තියෙනවා. දැන් රූපරාමු මත ගීතයේ යැපෙන සංස්කෘතියට ඇවිල්ලා තියෙනවා. එතනදී ඔබ මේ සටහන කොහොමද එකතු කරන්නේ? මෙහෙම කොච්චර මොනවා කළත් මම හිතනවා පරණ ගීත අහනවා වගේ අපිට අහන්න ඉන්න අමාරුයි ඒක. අපේ ගීතත් එක්ක බලනකොට ඊටමත් සාර්ථක ගීත හැටියට දකින්න ලැබෙන යුග කීපයක ගීත කීපයක් තියෙනවා. දර්ශන හැටි ගත්තොත් එහෙම ඒ ගීත තමයි අදත් පවතින්නේ. මොකද මොන රියැලිටි තරගයක් තිබ්බත් අවසානයේදී ඔවුන් ගායනා කරන්නේ අර ගායකයන්ගේ ජනප්‍රිය ගීත. දැන් ඊයේ පෙරේදා වෙනකොට මම හිතන්නේ එක්තරා ආයතනයකින් ජනප්‍රියම රියැලිටි තරගයක් තියලා එකෙන් තැගි දුන්නා. උන් ගායනා කළෙත් අවසාන වශයෙන්ම අර යුගයේ ජනප්‍රියම ගීතයක්. මේ ගීත අලුත් පරපුර භාවිත කරනකොට ඔබට දැනෙන හැඟීම්? ඇත්තටම හරිම දුකයි. වෙන කියන්න දැනන්නේ හරිම දුකයි. අවසාන වශයෙන් කියන්න තියෙනෙත් ඒකම. නෑ, අපිට තව කතා කරන්න චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. ඔබ එකතු කරගෙන තිබෙන ඊළඟ ගීතය
මේ ගීත ලයිස්තුව හැදුවේ ඇත්තටම මහසයුරෙන් දියදෝතක් ගන්නවා වගේ. ගීත 900ක් විතර ලියපු ඒ අතරින් 600ක් විතර ඉතාම ජනප්‍රිය ඒවා අතරින් ගීත 10ක් තෝරා ගන්නවා කියන කතාව හරිම අමාරු වැඩක්. එතනදී ඔබ තෝරා ගන්නවා ගීතයක් ඉතිරි වූ මතකයක්. ඔව්. මොකද ඒක තමයි බන්දුල විජේවීර ගායනා කරන ආචාර්ය රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කළ දෙපා නගන්නට හිත නැතුවා පෙම් විමන් මෙසේ බිඳදා. ඔව් ඇත්තට මේ ගීතයක් හැටියට මට ලැබුණේ හඬපටයක්. ඒ කාලේ කැසට් කළේ පරිගත කිරීමක් කෙරුන්නේ නැහැ. ගීතය සඳහා පොඩි කුඩා ඩමියක් මට හදලා දුන්නා. ඒ වචන මට මතක නැහැ හරියට. ඒ අනුව තමයි මම ගීත රචනා කළේ. මගේ මුල් කාලේදී ගීත තනු වලට ලියාපු මා අගය කරන හොඳම ගීතයක් තමයි ඒ බන්දුල විජේවීරයන් ගායනා කළ දෙපා නගන්නට කියන ගීතේ. තනිකම මා ළඟ තනි වෙනවා මා තනිවන යාමේ රෑසීනේ හමු වී ආයේ ඔබ මාවෙන් වෙනවා මා යලි මෙහි තනි වෙනවා. තනි වීම. ඔව්. ප්‍රේමේ නිසා. ඔව්. අපි බන්දුල විජේවීර ගායන ශිල්පියාණන්ට ආරාධනා කරමු. විශේෂයෙන්ම ඔහුට මේ වැඩසටහන කතා කරපුවාම ඔහු හරි උත්තම විදියට සපුතන්ති මහත්තයා ගැන කතා කළා. ඔව්. දැන් අද මේ වැඩසටහනට අලව්වේ ඉඳලා ඔව්. ඇවිල්ලා මේ එකතු වීම මම හිතනවා ඒ එවකට සහෘද පර්ශවයට නියෝජනය කරන්න හොඳ උනන්දුවක් දක්වපු අවස්ථාවක් කියලා. ඒ නිසායි බන්දුලයි ආදරෙන් ඔබට මේ ඇරෙම් කරන්නේ. මගේ උවින් සඳ
කුමාරදාස සපුතන්ත්‍රී මේ වැඩසටහන පුරාම අපි ගියේ ගීතය තුළ කුමාරදාස සපුතන්ත්‍රී සංස්කෘතිය හොයාගෙන. මම හිතනවා ඒ ඔබට හම්බෙන්න ඇති. ඒ හමුවීම ඇතුලේ මට අහන්න තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ අතරින් මේ යුග පරිවර්තන සමාජයේ මට තිබෙනවා අහන්න ඔබෙන් එක් විශේෂ ප්‍රශ්නයක්. ඒ තමයි මේ නිර්මාණ කටයුතු වලින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක. ඔව් මෙහෙමයි. එක්තරා යුගයක් තිබුණා නිර්මාණ කටයුතුම වලට මුල් තැනක් දීලා ඒ කටයුතු හරියාකාර කරපු. ඒ නිර්මාණ ශිල්පීන් මං හිතන්නේ වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජීවත් වීම කියන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වුණෙත් නැහැ. මොකද ඒ කාලේ තිබිච්ච සමාජ පවුලුණුවත් එක්ක ඔවුන්ගේ රැකියාවල් එක්ක ඉතාමත් මේක සරල කටයුත්තක් වුණා. ඒ උඩ තමයි ඔවුන් ඔවුන්ගේ නිර්මාණ කළේ. දැන් මොකද මේ ඒ යුගයේදී ඔවුන්ට පුළුවන්කම තිබුණා විශාල වශයෙන් නැති වුණත් සංගීත ප්‍රසංග වගේ දේවල් නැති වුණත් මගුල් ගෙවල් වල වගේ ගිහිල්ලා හරි ඒ ප්‍රසංග ඉදිරිපත් කරන්න, ගීත ගායනා කරන්න. ඒ වයින් ඔවුන් බලාපොරොත්තු නැහැ ආදායමක්. සාමාන්‍ය කාලා බීලා අන්තෝසෙලා ඉන්දුරියක් කියලා ආව විතරයි. නමුත් පසු කාලීනව ටික ටික ක්‍රමයේ වෙනස් වෙනකොට සමාජ විෂමතාවයන් එනකොට මිනිසුන්ගේ ප්‍රශ්න වැඩි වෙනකොට ඇත්තටම කියනවා අද වගේ තත්ත්වයකදී ওই ක්‍රමේ කවදාවත් ගැලපෙන්නේ නැහැ. දැන් නිර්මාණකරණයෙන් විතරක් ජීවත් වෙන්න බෑ. එතෙන්දී නිර්මාණ අලවයක් කරනවා. තමන්ගේ නිර්මාණය අලෙවි කළා විශාල මුදලක් වුන් ලබනවා. එහෙම නැතු ජීවත් වෙන්න අමාරුයි මේ යෝගයේ හැටියට. එතකොට අර කලින් සදාන් කළ යුගයේදී නම් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඔවුන්ගේ හැම දෙයක්ම කළේ ඔවුන්ගේ ආත්ම තෘප්තිය සඳහා. මම කියන්නේ ඔබ තාමත් සිටින්නේ පෙර යුගයේ නිසා. ඔව්. ඔබ මේ ගීත ලියලා සම්මාන ඇගයුම් බලාපොරොත්තු වුණාද? නෑ. මම එහෙම බලාපොරොත්තු නැහැ. මට මුල් වරට සම්මානයක් ලැබුණාම මම හිතන්නේ ජනප්‍රිය සම්මානය මට මුලින්ම ලැබුණේ ඊට කලින් සම්මාන ගොඩක් ලැබුණා. නමුත් ඒ සම්මානය මට වටිනාකම වැඩි. මොකද මුදලක් ලැබුණා වුණත් මුදල නෙමෙයි මට වටිනාකම තිබුණේ. ඒ මම අගය කිරීමක් සඳහා මට ඒ යුගයේදී ජනප්‍රියම ගීත කෘතිය සඳහා ඒ සම්මානය ලැබීම. ඒක තමයි හුඟක්ම මට වැදගත්ම දෙයක් වුණේ. මෙන්න මේ කොටස මම ඔබෙන් අවසානයෙන් අහනවා. ඔබ එක්තැනක ප්‍රකාශ කර තිබෙනවා මගේ ගමත් සමගම මගේ කලාවන් බිම තබා ආපසු මෙයි මට නිර්මාණාත්මකව යමක් කරන්නට නොහැකි වීම සිහිපත් කොට ඇත්තෙන්ම දැන්නම් දැනෙන්නේ මා බරපතල වරදක් කළ බවකි. කොතෙක් වෙහෙසුනද හද සසලවන යමක් ලීවා නම් කලාතුරකිනි. ඔව්. මං අහන්නේ මේ මොකක්ද පශ්චාත්තාපය? ඒ වුණේ ඇත්තටම අර මං පසු කාලීනව ඒ යුගයේදී මුල් කාලයේදී මං අනුගතලා හිටපු දේශපාලන පක්ෂයත් එක්ක ඒ කරපු දේවල් ඒ වැඩ කටයුතු ඒවත් එක්ක මගේ නිර්මාණ කටයුතු අතපසු වුණා. කිසි දෙයක් කෙරුන්නේ නැහැ. එතෙන්දී මම මිනිස්සුත් එක්ක ගනුදෙනු කළා. මිනිස්සුන්ට උදව් උපකාර කළා. නමුත් අර මගේ නිර්මාණ වලින් ඔවුන්ව සූපත් කරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එන්නේ ඒ කාරණාව තමයි මම බොහොම වේදනාවෙන් ඔය වචන ටිකෙන් ගොනු කළේ. ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාණන් සමගින් අපේ විශාරද නිර්මලා රණතුංග ගායනා කරන ඔබ මට තරුවකි ගණදුරු රැයකදී දිදුලන සඳ ලෙස ගුවන ආරාගය. ඔව්. මේක අතර වගේම එකක්ද? නෑ ඒක නම් ප්‍රේම ගීත සාමාන්‍ය ප්‍රේම ගීතයක්. ඔව්. එතෙන්දී මම හිතන්නේ පෞද්ගලිකවම ඔවුන් දෙන්නා කියාගත්තේ පෙර ආත්මයේදීත් භවෙන් භවයට අපි දෙන්නා මේ ආකාරයෙන්ම සම්බන්ධ වෙලා හිටියාය හිටින් නැති කියන එක තමයි අවධානය කළේ. සොම්පාල් රත්නාරන්ගේ සංගීතය. සංගීතය. හරි. දැන් කතාවේ අගට ඒ ගීතය තියෙනවා. ඔව්. පැය දෙකක් කතා කළා අපි. ඔව්. රසිකයෝ බලාගෙන ඉන්නවා. ඔව්. ඔබේ ගීත හොඳින්ම රස විඳපු. ඔව්. සහ අපේ නිෂ්පාදන කණ්ඩායමත් ඔබ විතාම අගයන්ද කටයුතු යොදලා තියෙනවා. මම කැමති මේ පසුවදන් මේ සියල්ල වෙනුවෙන් එකතු වෙනවා. මෙහෙම ඇත්තටම හරිම සන්තෝසයි ITN ආයතනයේ මේ වගේ දෙයක් නිෂ්පාදනය කිරීම ගැන අපි වගෙනල්ලා අපිට ඒ ගෞරවය ලබා දීලා අපි වෙනින් වැඩසටහන සම්පාදනය කළා මේ වගේ තත්ත්වයක් ඇති කිරීම ඇත්තටම ඉතාමත්ම ප්‍රශංසනීය කටයුත්තක්. එතකොට රසිකයට ඔබ අපේ ගීත දැන් වහන්න ඇති යහපු ගීත සහ ඒ ගීතවලට පසුබිම නමුත් අනිත් විචාරයන් ඒ සිල්ම දේවල් අගය කරන්න ඇති මම හිතනවා ඒකත් බොහෝ දුරට
ප්‍රිය රසිකයන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනට ගියා. අපි ඔබේ ගීතවලින් ජීවත් වුණා, රසවත් වුණා, ප්‍රේමයෙන් නොකඳ වුණා, ජීවිතේ පෝෂණය කරගත්තා. ඒ සියල්ල ඇතුලේ නොහිතන ආකාරයේ රස ආස්වාදයක් ඔබේ ගීත නිසා අපි ජීවිතවලට ඇතුල් කරගත්තා. ඒ සියල්ල වෙනුවෙන් අපේ ගෞරව ශීර්ෂක නාමය ඔබට පිරිනමමින් සියපත් පොකුරේ ගෞරවය ඔබට පිරිනමනවා. මම හිතනවා මේ වැඩසටහනට ඔබේ දායකත්වය ඉතාම හොඳින් ලැබුණා. හැම ශිල්පියෙකුටම කතා කරලා පුළුවන් අය එකතු කරගෙන ඒ සියල්ල වෙනුවෙන් අපේ ශීර්ෂක නාමය ඔබට පිරිනමනවා. සියපත් පොකුරේ මේ සහභාගීත්වය වෙනුවෙන් ඔබට චිරජීවනය. ඔබ මට තරුවකි ගනදුරු රැයකදි දිදුලන සඳ දෙස ගුවන් අරා ලාහිරුමනලයි මා බියස ඔබ බැස යන්නේ නැති සසර පුරා ඔබ මට තරුවකි ගනදුරු රැයකදි දිදුලන සඳ දෙස ගුවන් අරා ලාහිරුමනලයි මා බියස ඔබ බැස යන්නේ නැති සසර පුරා උපතින් ඔබතට චාරිකාවේ දිවි මග ඔබ මා ළඟ වුණා උපතින් ඔබතට චාරිකාවේ දිවි මග ඔබ මා ළඟ වුණා යුගයෙන් යුගයට මේ භවයේ වෙත යලි හමුවන්නෙමු අපි දෙන්නා ඔබ මට තරුවකි ගනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන් අරා ලාහිරුමනලයි මා බියස ඔබ බැස යන්නේ නැති සසර පුරා සිනිහස කඟුලක් ඔබට පුදන්නෙමි දුවක් ඔබගෙන් ලබන නියා සෙනෙහස උතුරන මහා සයුරක් වෙමි පෙරලක් වේ ඔබ දකින්නලියා ඔබ මට තරුවකි ගනදුරු පැයකදී දිදුලන සඳ ලෙස ගුවන් අරා ලාහිරුමනලයි මා බියස ඔබ බැස